නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒක මූලං දිරාවට්ටං තිමලං පංචපත්තරං සමුද්දං ද්වාදසා වට්ටං පාතාලං අතරි මුනීති. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, කවුරුත් බලාපොරොත්තු වෙන පරිදි මේ සූත්‍රයටත් මාතෘකාව පිසපයා ගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ගයේ. ඉතින් මෙතන අපි පසුගිය දවස්වල ගත්ත සූත්‍ර වලට වඩා තියෙන එකම ගාතාවයි තියෙන්නේ. ඒකට සරුවචන් වහන්සේගේ ප්‍රතිචාරයක් නැහැ. පිළිතුරක් නැහැ. දේවතාවෙක් කරන ප්‍රකාශයක්. ඒකේ මොකද්ද පිළිතුරක් අවශ්‍ය කරන්නේ නැති ගතියක් සංගීතීකාරක ස්වාමීන් වහන්සේලාට වැටෙන්නේ නැති. එහෙම නැත්නම් සරුවචන් වහන්සේ උත්තර නොදෙන්න ඇති. ඒ නිසා ඒක ගාතාවක ප්‍රකාශයක ස්වරූපෙන් තමයි ඉදිරිපත් වෙන්නේ සූත්‍රයක් විදිහට. ඒක මූලං දිරාවට්ටං. මේ බුදුචාන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා දේශනා කරපු ධර්මයක්, ඒ අනුව උන්වහන්සේ දක්වපු ජීවිතාදර්ශයත් දෙවි කෙනෙක් දකින්න හැටි. ඒ දෙවියෝ ඒ කියන්නේ මේ බුදුචාන් වහන්සේ දේශනා කරන්න උත්සාහ කරන දේ පිළි අරගෙනක් තියෙනවා, දැනගෙනක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වැඩේ බුදුචාන් වහන්සේ කරලයි මේ කියන්නේ කියන එකත් මිනිස්සුන්ට පණිවිඩයක් දෙනවා. උගව දෙනෙක් මේ එක එක දේවල් හිතලා කියනවා. ඒක ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂණය කරලත් නැහැ. ඒ ප්‍රත්‍යක්ෂ කරගත්ත ජීවිතයක් අනික් මිනිස්සුත් එක්ක ගත කරලත් නැහැ. එහෙම ගත කෙරුවට මේ සාමාන්‍ය මිනිස්සයාට මේ අවබෝධ කරපෙන්නා ගත කරන හැටි අවබෝධ නොකර මේ කතන්දර අහලා එහෙම නැත්නම් හිතලා කියන දේවල් අනුව ගත කරන අතත් තේරුම් ගන්න බෑ. එහෙම තේරුම් ගන්න පුළුවන් නම් දේශපාලනඥයෙකුට අද ඉන්න හම්බෙන්නේ නැහැ ලෝකේ. එහෙම තේරුම් ගන්න පුළුවන් නම් ආර්ථික විශේෂඥයෙක් කියන කිසිම පචයක් මනුස්සෝ පිළිගන්න එකක් නැහැ. එහෙම පිළිගන්න පුළුවන්කමක් තිබුණා මේ සමාජ විද්‍යාඥයෝ අපිට අන්දලා පෙන්වන්න හදන චිත්‍ර මිනිස්සු කණ එකක් නැහැ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මේ හිතලා කියනවාද අත්දකලා කියනවාද කියලා. මිනිස්සු දන්නෙත් නැහැ ඒ දේ අත්දකපු බව ප්‍රත්‍යක්ෂණය කරන ක්‍රමය දන්නෙත් නැහැ. නිසා මොනවා කිව්වත් කන. එහෙම මේ හිතවිල්ලක්ද කියන්නේ අද්දකපු දෙයක්ද කියන්නේ කියලා එයාව පරීක්ෂා කරගන්න විදියක් නැහැ. ඒ අහන Tamanට පරීක්ෂා කරගන්න ක්‍රමයක්වත් නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ බුදුරජාණන්සේ දැකලා තියෙනවා. ඒ මොකද සරුවචනාංශයේ ලෝකයේ ඒ සර්වඥතා ඥානය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා දැනුමේ කිසිම අඩුවක් තිබුණේ නැහැ. මේ පැවතිච්ච ඒ කාලේ තිබුණේකට බ්‍රාහ්මණික ආගම කියලා කිව්වේ. ඉතින් ඒකේ ඔය මේ අපේ ත්‍රිපිටකයේ වගේ ඉතිහාසයේ පස්වෙනි කොට ඇත්තා වූ ඒ ත්‍රිවේදයේ තිබ්බා. ඔක්කොම සාස්ත්‍ර ටික තිබ්බා. ඒගොල්ලෝ ඒක ඒ වගේම ගරු කරා. ගරු කරාට ඒගොල්ලෝ දැනගෙන හිටියෙත් නැහැ. ඒගොල්ලෝ අනුගමනය කරන්න දැනගෙන හිටියෙත් නැහැ. මේක සාක්ෂාත් කරලා නැහැ කියලා. ධනුම තියෙනවා, පොත්වල තියෙනවා. ඒකට බොහොම ගෞරවයෙන් සැදී පැහැදී කටයුතු කරනවා, මහානදම් පුරනවා. ඒකටම ජීවිතේ කැප කරලා කරනවා. අනෙක් සියලු සමාජ කොටස් ඒගොල්ලන්ට ගරු කරනවා. ඔක්කොම දැනුම තිබිලා තියෙනවා. නමුත් මේ අනුදැනු සමාජ කොටස් වලට හෝ ඒ ඉහළ දැනුම අධ්‍යයනායටවත් දැනගන්න හම්බෙලා නැහැ මේක සාක්ෂාත් කරන්න වෙලා නැහැ කියලා. මිනිස්සු සලකනවා සාක්ෂාත් වෙච්ච තාලෙට. මෙයත් ඉන්නවා සාක්ෂාත් වුණා වගේ. අමාලට බොරුව කරනවා දන්නෙත් නැහැ. නැත්නම් ඇත්තටම තමයි වංචනික ධර්මක හිර වෙලා දන්නෙත් නැහැ. අන්න එවැනි ලෝකයක තමයි සරුවචනාංශෙ සිද්ධ වුනේ. මේක හිතලුව මේකයි සාක්ෂාත් කරන්නේ මේකයි කියලා මේ සංකල්ප සහ යථාර්ථ දෙක අතර වෙනස. ඉතින් අද තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා අද ලෝකෙම ගිනි අරන් තියෙන මේ සංකල්ප වලට. මේකට තෑගි දෙනවා, තෑගි දෙන සමිති තියෙනවා, තෑගි දීලා බොහොම උඩ යනවා. කිසිම කෙනෙකුට තේරෙන්නේ මේ සංකල්පයක් මේ කතා කරන්නේ කියන පිස්සුවක්. මේ සංකල්පයක් කියවන මිච්ඡා සංකල්ප කියලා ගන්න. ඔය සම්මා සංකල්ප වල ඉස්සල්ලාම තියෙන්නේ නෙක්ඛම්ම සංකල්පේ. මේ සංකල්ප සියල්ල අල්ල බදා ගන්න සංකල්ප.
ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා එකට කියන්නේ. ඒ කෘත්‍රිම දැනුමක්. ඉතින් ඉස්සර තිබුණු සભ્યත්වවල කියනවා මේ ඒ තියෙන දැනුම ස්පටිකීකරණය කරන්න පුළුවන්. ප්‍රිස්ම වගේ හදලා ඒක කටේ තිබ්බට පස්සේ යාර දැනුම යනවා. දැන් දැනුම ගන්න පොත් පාඩම් කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. අහුම්කන්දේ ඒ දවස්වල තිබිලා තියෙනවා කියනවා. ඔය මේ ඇට්ලාන්ටික් තිබිති පැරණ ශිෂ්ටාචාරවල දැනුම ස්පටිකීකරණය කරලා ඒකළු පුස්තක හදලා තියෙනවා. ඒක ඇල්ලක් කටේ තිබ්බට පස්සේ දැනුම ලැබෙනවා. හරියට විටමින් වගේ. එහෙම නැත්නම් ඔය වැක්සින් එකක් වගේ ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා, ඔපරේෂන් එකක් කරනවා, පිටක් ගියෝ දැනුම ලැබෙනවා. එතෙන් තමයි ඉන්න හදන්නේ. හිතන්න අපේ දරුවන්ට ওই ටික තමයි කරන්න හදන්නේ අරගොල්ල. ගෙනල්ලා ඒගොල්ලන්ගේ දැනුම දාලා මේක දේව නිර්මාණවාදයක්. මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. ඔක්කොම තියෙන්නේ ඉන්ටෙලිජන්ට් කට්ටියත් ඒ වැඩේ තියෙන ඉතින් බුදුරජාණන් කියනවා ඔය එක්කෙනෙක්වත් සාක්ෂාත් කරලා නැහැ. ඉතින් එහෙව් ලෝකෙත් බුදුහාමුදුරන්ට තන්නේ ක්‍රම සටනක් ගෙනියන්න උනානේ අපිට. ඒත් අපි ඉන්න තියෙන්නේ අපිට විරුද්ධව සටන ගෙනිච්ච අපි හිතාගෙන ඉඳලා අපිත් අයියලා තමයි අපිත් දන්නවා අපිත් කෙලිකාරයෝ කියලා. බුදුරජාණන් පැහැදිලිව කිරුවා ඔය ණයට ගත්ත දෙයක් තියෙන්නේ. ඕක උඹ සාක්ෂාත් කරලා නැහැ. ඉතියා කවදාකවත් හීනෙන් ඉන්න කෙනෙකුට කියන්න පුළුවන්ද උඹ ඔය හීනෙක ඉන්නේ කියලා? අවබෝධ කරයිද? අඩු නින්ද කියලා තියෙන බවත් උ දන්නේ නැහැ. මැජික් එකක් බල ඉන්නකොට මේ සල්ලි දීලා ගිහිල්ලා අර මනුස්සයා කරන පචේ ඒ මනුස්සයා ශ්‍රේෂ්ඨෙක් විදිහට සලකලා ඉන්ද්‍රජාලිකයෙක් විදිහට කල්පනා කරන්ඩ සල්ලි දීලා බලන එක මොන තරම් අමනෙක් වෙන්න ඕනද කියලා හිතන්න. මොන තරම් ඒ මනුස්සයාගේ අමනකමම ඌට දමල ගහිල්ලද්ද කියලා බලන මැජික් පෙන්වනවා කියන්නේ. අද ඒක තමයි විකිනෙන දේ. ඉතින් මේ දේවතාවගේ මේ ප්‍රකාශයෙන් ඊට මොකද්ද වෙනස් ගතියක් පේනවා. මුන්ද මේ අනික් කට්ටිය වගේ නෙවෙයි. මුන්ද වෙනස්. ඒ වෙනස් වෙලා තියෙන හැටි ඇත්තටම විස්තර කරන්න බෑ. ඒක විශාල එහෙම නැත්නම් ප්‍රමාණාතික්‍රාන්ත දැනුමක්. නමුත් මේ දේවතාවා මේක නිකන් මේ අබෑට කපුවට වගේ දෙයක් අහිනගෙන කියනවා. මෙන්න මේ අණුව මේ මුන්ද මේ ඉස්සින්නාන්තේ නැත්නම් මේ මහේසි ඉක්මවුවා. මෙයා සාක්ෂාත් කරලා කතා කරන්නේ. හොඳයි නිසාවත් හොඳයි කියලාවත් කටපාඩම් නිසාවත් පිළිවෙලට කියපු නිසාවත් කාටවත් ගහලා දාගත්ත නිසාවත් නෙවෙයි මෙයා සාක්ෂාත් කරගෙන ඉන්නවා. ඉතින් අද මේ අනිකුත් තියෙන දැනුම් එකක්වත් පුංචි කළ සලකන්න එපා විශාල දැනුම්. හැබැයි එකක්වත් සාක්ෂාත් කරලා නැහැ මේ ජීවිතේ නිවන් දකින්නවා කියන එකක් ඒ ශාසනවල නැහැ. අද බෞද්ධයෝ කියා ගන්න කට්ටිය ඒ වගේ නයිපෙන පුම්බන කට්ටිය දිහා බලන බැලිල්ල දිහා බලනකොට මැජික් බලන කට්ටියක්ම තමයි. මේ පෙන්වන්නේ මැජික් එකක් කියලාවත් දන්නේ නැහැ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මේක සිද්ධ වෙන්නේ මේ නිකන් මේ සාමාන්‍ය මේ මුඩුක්කුවක මේ සාමාන්‍ය පොලේ පච ගහයට කියන පච කියන මිනිස්සු නෙවෙයි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ. ඊට හිතන මොකද්ද මේ අක්කු මේක දැනගෙනද කරන්නේ කියලා. මේ අක්කු මේ මණික් මිනිස්සු රවට්ටන්න ඒගොල්ලෝ දැනගෙනද කරන්නේ කියලා ඒකටමත් තියෙන වෙනම තියරි එකක්. ඒ කියනකොට පේනවා මේ මිනිස්සු මේ නායකත්වයේ ගත්තට පස්සේ නිකන් සාමාන්‍යයෙන් කියනවා මේ මයික් 7-8ක් ඉස්සරහ හිට ගත්තට පස්සේ මේ මිනිස්සයාට වෙන දෙයි. ඒක කියන්නේ වොයිස් කට් නිකාය කියලා. මයික් 4ක් වහක් ගත්තට පස්සේ කතා කරන්නේ මොකක්වත් නැහැ ඔක්කොටම උඩින් ගිහිල්ලා මටත් එක මයික් එකයි තියෙන එකයි අප්සෙට් එක වෙලා තියෙන්නේ. එක මයික් එකට මේ මං කෑ ගහන්නේ. ඌ 7-8ක් එහෙම තියෙනවනේ. මේ ඒක කාලානේ මිනිස්සු ජීවත් වෙන්නේ නැතු බත් කාලා කියලා හිතනද අද ජීවත් වෙන්නේ. hina කාලා ජීවත් වෙන්නේ. මේ කරන විකාරය දැකලා. ඉතින් එතකොට මේක මේ අපි ගත්ත සංසිද්ධිය අවුරුදු 2500කට 2600කට ඉස්සෙල්ලා වෙච්ච එකක්. එතෙන්දි කියනවා ඔබ වහන්සේ මේ දේශනා කරන ධර්මය ගත්තොත් මේ එක මුලකින් තමයි මේ තේරම හටගෙන තියෙන්නේ කියලා. ඒක මූලං. ඉතින් ඒකට යනකොට දැන් සරුවච්චන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එකම මුල තෘෂ්ණාව කියලා තියෙනවා. ගාත් ඇඟවල තියෙනවා කිසිම දෙයක් ඒක මූලකව හටගන්නේ නැහැ කියලා. කිසිම දෙයක් ඒක මූලකව හටගන්නේ බහුවිචල්්‍ය සාධකමත් තමයි දේවල් හටගන්නේ බහුවිචල්්‍ය උත්තර දෙනවා.
ඒක හේතුවක් ඇත්තෙත් නැහැ, ඒක ඵලයක් ඇත්තෙත් නැහැ. බොහෝ හේතු නිසා බොහෝ ඵල හට ගන්නවා. නමුත් සරුවචනාංශේ මේ වගේ සමස්තය දේශනා කරනකොට බොහෝ හේතු නිසා බොහෝ ඵල හට ගන්නවා. කවුරු මොන තීරික ඇදුවත් ඒක ආංශිකයි, ඒක අංග සම්පූර්ණ නැහැ. ඒ කතා කරන එකන සියලුම හේතු දැනගෙන නෙවෙයි කතා කරන්නේ. ඒ කතා කරන එකන හටගත් සියලු ඵල අරගෙන නෙවෙයි කතා කරන්නේ. මේ එක හේතුවක් කළා මේ ඵලේ ආවයි කියන එක තමයි. ඉතින් ඒක මේ විපජ්ජවාදීදී අනුමත කරනවා. ඒ නිසා අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප කියලා ඒක හේතු වෙනවා, ඒක ඵල පෙන්නනවා. ඒක දිගේ ගියාට පස්සේ ආවොය අධ්‍යාපන ක්‍රමයේ තියෙන රීකී ක්‍රමයට යටෙනවා. මේකේ තියෙනවා මේක වෙනවා, මේක තියෙනවා මේක වෙනවා, කටපාඩම් කරනවා, ඇඟිලි ගණන් කරන්න පුළුවන්, මූලධර්ම හදන්න පුළුවන්, සමීකරණ හදන්න පුළුවන්. නමුත් සිදුවෙන්නේ ඒක මොලේ හේතුක නෙමෙයි, බොහෝ හේතු සහිතව. නමුත් මේ ඒක හේතුක කියනකොට ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියපු තෘෂ්ණාව තමයි දුකට හේතුව, සංසාර දුකට හේතුව. අපි ඒක බොහෝ විට පිළිගන්නවා. නමුත් මෙතෙන්ට එනකොට පිළිගන්නවා අවිද්‍යාවයි හේතුව කියලා. එතකොට අටුවාචාර්යන් වහන්සේ කියනවා අවිද්‍යා තණ්හා හේතුවෙන් කියලා. ඉතින් මේ ඒක හේතුවයි කියන එකට අවිද්‍යාවද මූලික තෘෂ්ණාවද මූලික වෙනවයි කියලා කියන්නේ. ඒ කියන්නේ ආසන්න හේතුව. බුදුචාන් වහන්සේ අවිද්‍යා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අවිද්‍යාවේ මුල කොහෙද කියලා හිතා ගන්නවත් බෑ කියලා. පුබ්බකෝටි න පඤ්ඤායති අවිජ්ජාය. හිතෝ පුරේ න පවත්තති. මේ ඉත ඉස්සලා අවිද්‍යාව තිබුණා මෙන්න මේ දවසේ පටන් ගත්තේ කියලා පටන් ගන්න දවසක් බුදු හිතකටවත් හිතා ගන්න බෑ. මූල හේතුව. ඉතින් මේ වාදය දැන් මේ අපි කතා කරන්නේ මේ දේවතාව කතා කරපු නිසා බුද්ධ ආගමේ පෙන්වන්න හදන ඒක හේතුව කියලානේ. දේව නිර්මාණය කියලා කියන්නේ දෙවියන් වහන්සේ තමයි හැම දෙයකටම හේතුව. ඉතින් ඊට තර්කයෙන් අහනවා දෙවියන් වහන්සේට හේතුනේ මොකද්ද කියලා. දෙවියන් වහන්සේ සියලු දේ මෙව්ව නම් දෙයියෝ මෙව්වේ කවුද? අහනකොටම ඒගොල්ලෝ කියනවා මේ දෙවියන්ට කරන නිග්‍රහයක්, ඒවා මේ සාසනයට කරන මේ උච්ඡේදවාදීකව කරන දේවල්. ඉතින් ඒක දිගටම අහනවා මේගොල්ලෝ. හැමදේම හට ගන්න දෙයියෝ හේතු වුණා නම් දෙයියෝ හට ගන්න හේතුව මොකක්ද කියලා. එතකොට ඔය වජිරාරාමේ වජිර ස්වාමීන් වහන්සේ කියනවා දෙයියෝ මිනිස්සයා හදාගුවෙත් දෙයියෝ කියලා කිව්වට දෙවියෝ හදාගත්තේ මිනිස්සු කට්ටිය එකතු වෙලා තමයි කියන්නේ. දෙයියෙක් හදාගත්තා ප්‍රශ්නෙට උත්තරේට. දෙවියෝ කියලා කියන්නේ මිනිස්සුන් විසින් හදාගත්ත නිර්මාණයක්. ඉතින් ඒකවල දෙයියෝ මිනිස්සු හදනවා, මිනිස්සු දෙයියෝ හදනවා. පිටරේ දිස්සලාවේ කිකිලි දිස්සරාවේ කිකිලි පිටරක් දාලාද නැත්නම් පිටරක් ඇවිල්ලා කිකිලි දාලාද කිකිලියක් හැදෙලාද එන ප්‍රශ්න. මේවට කියන්නේ දාර ප්‍රශ්න. මොකද දාර්ශනික ප්‍රශ්න කියලා කියන්නේ. දාර ප්‍රශ්න. ඉතින් මේකට එක හේතුවක් තියෙන්නේ කියලා මෙතෙන්දී දේවතාවා කියනකොට අටුවාචාර්යන් වහන්සේට සිද්ධ වෙනවා. දැන් මේ බණ කියන මට සිද්ධ වෙනවා. මේ හේතුව මොකක්ද කියලා පෙන්නන්න. ඉතින් බලනකොට ප්‍රධාන වශයෙන් මේ හේතු දෙකක් තියෙනවා. අවිජ්ජා තෘෂ්ණා. ඒ දෙකේ පෙන්නනවා ආසන්න හේතුව තෘෂ්ණාව, ඈත හේතුව අවිජ්ජාව කියලා. යම් කිසි කෙනෙක් තෘෂ්ණාව නැති කරලා නිවන් දැක්කනම් චේතෝ විමුක්තිය කියලා කියනවා. යම් කිසි කෙනෙක් අවිද්‍යාව නැති කරලා නිවන් දැක්කනම් ප්‍රඥා විමුක්තිය කියනවා. පඤ්ඤාඵල, චේතෝ විමුක්ති, පඤ්ඤා විමුක්ති කියලා දෙකක් තියෙනවා. දෙකෙන්ම නිවන තමයි. ඒක නිසා ඒක මූලං කියනකොට අවිජ්ජා තණ්හා මූලය කියලා තමයි කියන්නේ. ඉතින් එතකොටත් වචන දෙකක් ගන්න වෙනවා. ඒ මොකද මේ අවිජ්ජා සූත්‍රයේ හෝ මේ අවිද්‍යාව මුල් වෙලා තියෙනවා කියන එක විපස්සනා ලෝකයේ ගරු කරන අදහසක්. තෘෂ්ණාව මුල් වෙලා තියෙනවා කියන එක සමත ලෝකයේ ගරු කරන අදහසක්. ඒ අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන කියනට අවිද්‍යාව මුල් වෙලා නැතිනේ. නමුත් මේ අවිද්‍යාව ඉඳලා තෘෂ්ණාව ළඟට එනකන් කොටහා මනුස්සයට හිතා ගන්න බෑ. සරුවච්චන්හන්සේගේ සරුවඤ්ඤතාඥාණයට හේතු වෙනවා දැනගන්න පුළුවන්. තෘෂ්ණාවෙන් මෙපිට කොටස සාමාන්‍ය කල්පනාවට අහු වෙනවා. තර්ක ඥානෙට අහු වෙනවා. අවිජ්ජාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලආයතන, සලආයතනපච්චය පස්ස, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. උතනින් මෙහාට වෙන කෑල්ල අපිට මේ පේන ලෝකේ තියෙනවා. නමුත් මේ වේදනාව නිසා තෘෂ්ණාව හටගන්නේ සැප හොයන්න දඟලන දඟලිය නිසා මේ විඳවන්නේ කියන එක මනුස්සයා තේන්නෙත් නැහැ.
බණකින් කියලා දුන්නට ගණන් ගන්නෙත් නෑ. එයා කොච්චර කෙරුවක්වත් කියනවා මේ සැප සුප වේදනාව හොයන්න තමයි දඟලන්නේ. ඉතින් සුඛ හෝ වේවා දුක හෝ වේවා වේදනාව පස්සේ තෘෂ්ණාව තමයි හටගන්නේ. ඊට පස්සේ දුක තමයි කොහොමදත් ඒ නිසා සියලු වේදනා වලට දුකයි කියලා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකට කැමති නෑ. බෞද්ධයා කැමතිත් නෑ. බෞද්ධයත් කැමති වෙලා තියෙන්නේ මේ සැප හොයන්න. වේදනාව නැති කරන්න නෙවෙයි. ඒක අවේදේ ගැන නෙවෙයි. ඒ පැත්ත ඒකට යන්න බෑ. ඒ පැත්ත මේ තිරේ පිටිපස්සේ වෙන කෑල්ල. නමුත් අවිද්‍යාව පත්‍ය සංඛාර. ඊට පස්සේ අවිද්‍යාවට හේතු වෙන්නේ ආසව කියලා බුදුරජාණන්සේම දේශනා. ඒ නිසා මේ මුල් කෙලවර හොයන්න ගත්තොත් උම්මත්තක වෙනවා. දෙයයන්ාන්තේ මේ කවුද කියලා ගියාම දේව නිර්මාණ වාදෙන්ට උම්මත්තක භාවය හෝ අහන කෙනාට උම්මත්තක වාදෙන් චෝදනා කරනවා. මේ සාසනය ගත්තත් මුල. නමුත් සර්වචන්දේ සඳහන් කරනවා මේ මුල පැහැදිලි නැති වුණාට මං අග පැහැදිලි කරලා දෙන්නම්. ඒක තේරුම් ගත්තොත් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. ඒක හේතුක මුලක්. ඒක හේතුක මුලක් කියලා කියන්නේ මෙතන අවිද්‍යාව කියන එක තමයි පිළිගත්ත මතේ. නමුත් අර උච්චතර කරේ තියාගෙන ආපු තෘෂ්ණාව බිමතියන්න බෑ. ඒකල කියන ආසන්න පේන එක තමයි තෘෂ්ණාව. ඈත තියෙන හේතුව තමයි අවිද්‍යාව. ඒක නිසා තෘෂ්ණාව දුරු කරපුවම ලැබෙන විනිවරණට අපි කියනවා චේතෝඵල විමුක්ති කියලා. අවිද්‍යාව නැති කිරීමෙන් ලැබෙන එකට පඤ්ඤාඵල විමුක්ති කියන. දැන් මෙතන මේ කියන මේ ඒක මූලං කියනකොට අවිද්‍යාව කියන එක තමයි ගැනෙන්නේ. ඉතින් මේ කරුණුගෙන හැර දැක්වීමෙන් බණහන කට්ටිය ඔළුව තෝන්තු වෙනවද? එහෙම නැත්නම් බණ ඇහිම නිසා කරගෙන යන සරල සතියට ආධාර වෙනවද කියන එක නම් මට එච්චරම විශ්වාස නැහැ. මොකද මේ වගේ මේ ප්‍රශ්න අහලා යන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒක මූලං කියලා මේ දේවතාව සඳහන් කරනවා ද්විරාවට්ටං. එතකොට සාස්වතය ගැන කතා කරන ਸਰබලධාරී සදාකාලික ਸਰවව්‍යාපී දෙවි කෙනෙකුටත් මේ ඒක මූලං කියන එක අහඳයි. මේ දෙයියෝ තමයි සියල්ලට මුල. එහෙම නැත්නම් මේකෙන් නිවන් දකින්න පුළුවන්, උච්ඡේදයක් කරන්න පුළුවන්, ඉවරයක් කරන්න පුළුවන් කියන සර්වඥයන් වහන්සේ පෙන්වන ධර්මයටත් මේ ඒක මූලං කියන එක ගැලපෙනවා. ඒ නිසා මේ ඒක මූලං කිව්වට කට්ටියක් අනාන්තික සස්වතවාදී සදාකාලික වාදී දිගටම යෙදී සැදී පැහැදී ගත කරනවා. තව සමහරක් නෑ මේක මෙතනින්ම ඉවරයි. බිඳුනට පස්සේ ආය හට ගැනීමක් නෑ කියන එකේ උච්ඡේදවාදෙත් ගත කරනවා. ඉතින් මේ බුද්ධ ආගම තියෙන සස්වතවාදයේද උච්ඡේදවාදයේද කියලා ප්‍රශ්නේ ගත්තොත් අනවශ්‍ය ප්‍රශ්නයක් මම දන්නවා. අටුවාව තියෙන සස්වතවාදී. කවදා ඒක උනාද කියන්න දන්නේ නැහැ. ඒක නිසා දැන් අපි තේරවාදයෙන් අපි මේ කතා කරන්නේ. ඒක ලියන අපේ හොඳම ආචාර්යයන් වහන්සේ බුද්ධඝෝසාරයන් වහන්සේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ මේ අපිට නිවන් දකින්න අතර කරුණු හොයලා දීලා තියෙනවා මතු බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් එතකොට විශාල පිරිසක් මේ පින්කම් කරමින් ගත කරලා මේ ඉන්ටර්සිටි එකේ හයි ස්පීඩ් එකේ ගිහිල්ලා මොකද්ද හයිවේ එකේ ගිහිල්ලා නිවන් දකින්න කටයුතු කරන නරක නැහැ. එතකොට යන්නේ මේ තෘෂ්ණාව නැති කරලා චේතෝ විමුක්තිය ගැන තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒක කරුණු දෙක තුනකින් බහුජන ප්‍රසාදයට හේතු වෙලා තියෙනවා. මොකද හිමීට යන්න පුළුවන්. දැන් තියෙන්නේ පින් කරන එක විතරනේ. ඒක නිසා 2500 වෙනකොට ඒ මතය තමයි මුළු ලංකාවෙම තිබුණේ. දැනටත් විශේෂයෙන්ම ශාසන බාහිරාධිකාරී බොහෝ දෙනා අතර තියෙන ওই මතේ තමයි ඒකත් එක්කේ ඒගොල්ලන්ගේ මත නෙවෙයි පරම්පරාවෙන් ආපු මත. නමුත් දැන් අවුරුදු 20ක 30ක විතර ඉඳලා ඕක නෙවෙයි මේක උච්ඡේදයක් තියෙනවා මේක ඉවර කරන්න පුළුවන්. මේ ජීවිතේදීම නිවන් දකින්න පුළුවන්. ඒකට උච්ඡේදය කියලා කියන්නේ නැහැ. නමුත් සස්වතවාදයට විරුද්ධ මතයක් වශයෙන් නිවන් දකින්න පුළුවන් කියනකොට බෞද්ධය hina වෙනවා. මේ මිනිසුන්ට පිස්සු. අපේ ලොකු අය මට hina වෙච්ච හැටි මට මතකයි. බොහොම කරුණාවෙන් බොහොම වැඩි හිටියෙක් අපි ඇත්තට පවුලේ ආය නැතුණාට පස්සේ අප්පච්චි කියලා තමයි තියාන හිටියේ. ඉතින් මම ඔක්කොම කරලා පිසඳලා මම මේ යනවා කිව්වට සුගා පොඩිමල්ලි ඕක නිකන් මතවාදයක් විතරයි. මේ කාලේ ඕක කරන්න බෑ. ඒ නිසා ඔබට පිස්සු. සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න ඕන.
මේ ජීවිතේම මෙහෙම පැවිද්දක් ගත කරන්න ඕනේ ජීවිතේ කැප කරනවා නිවනක් ලබන්න පුළුවන් කියන එක මම එහෙමනම් කිව්වෙත් නෑ මට හොඳට විශ්වාසයි මම කිව්වේ නෑ මම මේ ආත්ම නිවන් දකින්න යන කියලා මම කිව්වේ මේ ආත්මම මේ පැවිදි වෙන්න යනවා කියලා. කවදාකවත් කරන්න බෑ. ඔය රටේ තියෙන පැවිද්ද නෙමෙයිනේ කරන්න හදන්නේ. හරියට අවංකව කරන්න හදනවා මේ කාලේ කරන්න බෑ. මොකද යත් හිතිය උච්ඡේදවාදී තමයි අමු කොමියුනිස්ට්. ඒ කියන්නේ මේකට පැවතිච්ච ජනතා විමුක්ති පෙරමුණට ප්‍රධාන සංශෝධනයක් ගෙනල්ලා ඉදිරිපත් කරුවා. මෙන්න මේ විප්ලවයේ දිනන්න ඕන නම් මේ ටික කරන්න ඕන. ඒක පිළිගත්තේ නැහැ ඒ පාර්ටිය. ඒක නිසා මේගොල්ලෝ පැත්තකට වෙලා ඒ කොමියුනිස්ට් ධර්මයෙන් මේ මොනවද ඒකට කියන්නේ අනුශාසනා කරගෙන හිටියේ. නිවනක් ගැන ඒගොල්ලෝ ප්‍රාර්ථනාවක් නෑ. හැබැයි ඉවර කරනවා කියන එක නේ උච්ඡේදවාදනේ තියෙන ගොඩක් වෙලාට මේ භෞතිකවාදීන් අතර තියෙන ඒගොල්ලෝ සස්වතවාදයක් පිළිගන්නේ නෑ. නමුත් විහිළු කරා. හැබැයි මම දන්නවා මේ විහිළු කරේ හින්න පසුබිමක් ඇතුව, හින්න තර්කයක් ඇතුව. මම එදා ඔප්පු කරන්න ගියෙත් නෑ. මොකද මම හිත හදාගෙන ඉවරයි ඒකට. එතකොට එනකොට මේ නිස්සන්න වන්නේ වගේ තැන් තියෙනවා කියලා දැනගෙන හිටියෙත් නෑ මම. මේ වගේ පැත්ත කරලා කවුරුහරි දෙන බතක් වේලා තම්බලා දෙන බතක් කාලා ওই පැත්ත කරලා බුද්ධියගෙන තමන්ගේ මනක් භාවනා කරන්න පුළුවන් තරම් තියෙන බව දැන හිටියෙත් නෑ. මං හිතන්නේ අපායට ගියත් මගේ වැඩේ මං කරගන්නවා. ওই කට්ටිය මට ඕනේ නෑ. කට්ටියක් එක්ක ගමනක් මට නෑ කියන එක ගිහි කාලේ මට විශ්වාසයක් ඇවිල්ලා තිබුණා. මේ කියන ඇත්තරම ඒ සඳහා බුද්ධ ආගම විතරක්මත් නෙවෙයි. රමණ මහරිෂි, නිසර්ගදත්ත මහරජ, එහෙම නැත්නම් ක්‍රිෂ්ණමූර්ති, එහෙම නැත්නම් ඔය කෙන් විල්බර් වගේ කට්ටිය කියනකොට මේ මිනිස්සු කියනවා මේ කාලේ එක නැත්තේ නෑ කියලා. මේ තේරවාදී නෙවෙයි. තේරවාදීම නෙවෙයි. ඒගොල්ලෝ කියනවා කරන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ ගන්නේ සමහරලාට මූලාස් මේ Hindu දර්ශනේ. එහෙම නැත්නම් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වගේ ඊටාම ගැඹුරු පැති වලින් අරගෙන කියනවා ශක්තිය තියෙන්නේ මේකේ. දෙයක් බවට පත් වුණාපත් වෙන්නේ උඹ අත ගෑවොත් තමයි. ඔය ශක්තිය තියෙනවා ශක්ති බවටපත් වෙච්චාම ඉවරයි ප්‍රශ්න ඉවරයි. උඹ මේකට නම් කරපු ගමන් මේක මගේ කියාගත්තොත් ප්‍රශ්න ඇති වෙනවා. ඔව් ප්‍රශ්න කරගන්න එපා. ඉතින් ඒව කියවනකොට තේරෙනවා මේ තේරවාදයේදී ඔය එක මූලයේ කියන එක පොඩ්ඩක් එහෙම කරලා දාලා තියෙනවා. දිරාවට්ටම් කියන එකේදී පොඩි නැඹුරුවක් ඇති කරලා දීලා තියෙනවා සස්වතවාදයේදී. බුද්ධ ධර්ම රකින්න ඕන කියන එකට. සිංහල බුද්ධ ධර්ම රකින්න ඕන කියන පැත්තට මේක 5000ක් කල් පවතිනවා කියන එකට හදාගත්ත දේවල් වලට බොහෝම ගරු කරන එක තමයි ආදර ගෞරවයෙන් ගරු කරගෙන යනවා. ඒත් ඒවා පිළිබඳ උපහාසයක් එහෙම නැත්නම් ඒවා පිළිබඳ අව탁සීරුවක් එහෙම නැත්නම් උච්ඡේදවාදයෙන් බැලීමක් එදා ඉඳලම මයි ළඟ තිබුණා ගිහි කාලේ ඉඳලම. ඇයිල බණුවට මට ගැටුමක් තිබුණේ ඥානාරාම ස්වාමීන් වහන්සේත් එක්ක. මට ගැටුමක් තිබුණේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේත් එක්ක. මට ගැටුමක් තිබුණේ නෑ කේවනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක. මොකද යැත්තු දැනගෙන හිටියා අපි මේ ලස්සන ශ්‍රමණ ජීවිතයක් ගත කරාට මේක ඉවරේ තමයි කල්පනා කරන්නේ හැම වෙලාවෙම. මේක ඉවර කරනවා. එහෙම නැතුව මේ ගාවාත්තට පුම්පුරනවා කට්ටියගේ බඳු පිටුල් ලැබෙනවා බුද්ධ ධර්ම රකින්නයි කියලා කෑකොස්සන් ඉල්ලක අපිට අවශ්‍ය නැහැ. කෑකොස්සන් ගෙවුවට අපිට ප්‍රශ්නකුත් නැහැ. එනිසා මේ තරම් අර ඒක මූලයක් වෙලා තියෙන එක දෙයනාංශ ඒක මූලය කියලා කිව්වත් අවිද්‍යාව ඒක මූලය කිව්වත් ඒ තුලින් මේ පරස්පර විරෝධී උච්ඡේදවාදයේ සහ සස්තතවාදයේ ලෝකේ ප්‍රදාත පිටින් පැතිරලා තියෙනවා. මේ එක මූලයක් නම් එකක් තියෙන්න බෑ. ඒක බහුතරේ වෙන්න බෑ නෑ එහෙම කන්නේ 50ට 50. ඊට 50ක් කියනවා සස්වතයි සදාකාලිකයි දිගට පවතින ආත්මයක් තියෙනවා. 50ක්ම කියනවා මේ හතර මහා භූතයන් මරණයට පස්සේ අයින් වෙච්චාම පුනරාගමන කතා. ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් මම කියලා කියන හතර මහා භූතයන් මරණයට පස්සේ විසිරි ගියාම ආයේ කොහෙද පුනරුත්පත්තිය? පුනරාගමන කෘත. ඔය ඉන්න ගන්න ආය වෙලා හරි කාපාලා දැන් ආණ්ඩුව කරන්නේ ටික. අපි ඉස්පාසෙන් ගණකෙන් 140ක්ම ණය. එක්කනේ දැන් හෙට උපදින ළමයාත් කෝටි 65ක් ණයයි. දැන් සමාවෙට ලක්ෂ 65ක්. හෙට උපදින ළමයාත් ලක්ෂ 65ක් ණයයි. ඒ කියන්නේ අපි ලස්සන්ට මේ උන්ව විකුණලා කාලා තියෙනවා. ඉතින් ඒක මේ ළඟදී මහ බැංකුව කියලා. ඒක ළඟදී මුදල් ඇමති කියලා. ඉතින් විශාල ප්‍රශ්නයක් ගාලල්ල අපි බලන්නේ මේ මුංගට දම්බෙන්නේ සෝයා බෝංචි දම්බෙන්නේ එහෙම නැත්නම් කවුපි දම්බෙන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ.
අපි කන්නේ ණයට තමයි. අපි නෙවෙයි ගෙවන්නේ. ප්‍රශ්නයක් නැහැ. මෙතන හැලේපොළ දිශාව කරපු වැරද්දට කුමාරියාමි මද්දුම් බණ්ඩයි ලොකු බණ්ඩයි අර අත දරුවා ගෙව්වා. හැලේපොළගේ වැරද්දට දඬුව දරුවෝ තමයි ගෙවන්නේ. නිසා අපි පිස්සු කියලා මේ ලෝකේ අපි මේක වණ කරලා කැත කරලා ඒක අක්ක බෙට්ටක් උඩ ඉඳලා මැරලා ගියාම ඊගාට එනෙවුම් කරගහන එකයි තියෙන්නේ. නිසා අපි කාපල්ල බීපල්ල ජොලි කරපල්ලා ඒක තමයි ශ්‍රී ලංකත්ත ගෘතම් පීවේත් කියලා කියන්නේ ණය වෙලා හරි ගිතෙල් බීපල්ලා. හොඳම දේ තමයි ගිතෙල්. ගෙවන්න වෙන්නේ ඔබට නෙවෙයි. ඒක තමයි අද යන ප්‍රතිපත්තියත් ඒක. ඊනොට මහා ආර්ථික විශේෂඥයෝ හාවර්ඩ් යුනිවර්සිටි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි වලින් දෙනවා තියරිස් පැලෙන්න දෙනවා. මෙච්චර ගානකට. අනේ අපිට බුදුන් නොහිටින්ද අනේ අපිට මේ සතිය නොතිබෙන්න අනේ අපිට මේ විදිහට දෙයියෝ බලන පැත්තෙන් මිනිස්සු බලන පැත්තෙන් ලෝකෙ දිහා බලා ගන්න බැරි වුණා නම් අපිත් ඔය සස්වතවාදයට හරි උච්ඡේදවාදයට හරි හේතු වෙලා අපිත් කඩු කිනිසි අරගෙන අන්තිම සටනට සරසියව කියලා දඟලනවා. අපිත් එතකොට අරක දියව මේක දියව කියලා යුද්ධ කරන්න ඉඩ තිබුණා. මේකේ පෙන්වන්නේ නැහැ ඔය ඒක මූලක වුණත් දෙයයන්ාංශේ වුණත් අවිද්‍යාව වුණත් තෘෂ්ණාව වුණත් ඔය එකෙමුත් හැමදාම මේක පවතිනවා කියන දෘෂ්ටියක් නැහැ. මේ ජීවිතෙන් ඉවරයි කියන උච්ඡේදවාදය දෙකම හත ගන්න පුළුවන්. ලෝකෙ කිසිම දවසක මේ අරක වැඩි මේක අඩුයි කියන කතාවක් නැහැ. ඒක සමසමව තියෙන. ඉතින් කොහොමද මේක වෙන්නේ? කොහොමද මේ අපි හිතන දවසේ හිතන මෙච්චර ප්‍රමාණයක් හිතෙලි සස්වතවාදයට වැටෙනවා. මෙච්චරක් හිතෙලි උච්ඡේදවාදයට වැටෙනවා. අපි ළඟ ප්‍රශ්නයක් නැතුව අපි ජීවත් වෙනවා. වම් මොලේ උච්ඡේදවාදයට වැටලා තියෙනවා. දකුණු මොලේ දකුණු පාර්ශවයේ සස්වතවාදයට වැටලා තියෙනවා. ඉතින් මේ ඔලු කට ඇතුලේ දෙකම තියෙනවා. මේ දෙන්න කතා කරන්නෙම නැහැ කියනවා. වම් මොලේ දකුණු මොලේ අතර අර කෝපස් කොලොසම් කියලා හයිවේ දෙකක් තියෙනවා. ඒක කුරුසෙට හිටලා තියෙනවා. හරහට හිටලා තියෙනවා. දකුණු මොලේ ඔක්කොම කයේ වම් පැත්තට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. වම් මොලේ ඔක්කොම දකුණු පැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙන්න ඔලු කට්ට ඇතුලේ ඉන්නවයි කියන එක මේ ඩයනා කුමාරයයි මේ චාල්ස් කුමාරි දෙන්න ඉන්නවා වගේ. එක රජගෙදර. ඩයනට තෙන සම්බන්ධකම් ගොඩක් තියෙනවා. චාල්ස් කුමාරට තෙන සම්බන්ධකම් ගොඩක් තියෙනවා. ඩයන කියනවා අපේ පෞල් ජීවිතය හරි ජන සංකීර්ණයි කියලා. පෞල් ජීවිතයකුත් තියෙනවා වෙනම සයිඩ් ලයින් වල්ටුවරුත් තියෙනවා. ඒ වගේ කමක් තියෙන්නේ මේක. ඇතුලේ අපි මේ දෙන්නෙක් ගහ ගන්නවා කියන කහන දෙයක් නැහැ. මේක ඇතුලෙම මොලේ ඇතුලෙම වම් අත පැත්තේ හිතන හරියක් හිතන්නේ මේ වර්තමානයේ දැන් ලැබෙන සැප. කාපල බිපල ජොලි කරපල්ලා හෙට මරුණත් අපිට මොකෝ අද ජොලි කරලා. නැවත කිරුණත් බෑන්චෝ. අයි මේ කාගවත් එක්කෙනෙක් දෙයක් නෙවෙයි. ඒක මේ මට ඇවිල්ලා තියෙන්නේ මොලයක් බලනවනම් මොලේ වම් පැත්ත ඕක තමයි. දකුණු පැත්ත මුළු පද්ධතිය ගැන කල්පනා කරනවා. සදාචාර ගැන කල්පනා කරනවා. අම්මා අප්පා ගැන කල්පනා කරනවා. ඒක දිගට යනවා. ඉතින් ওই දෙක ඇතුලේ තියෙනවා අවුරුදු ගාණක් තිබ්බත් ඉතින් අතර දික්කසන් නඩුවකුත් නැහැ, කසාදෙකුත් නැහැ. ඉතින් මේ ද්විරාවට්ටයක් මේ ඒකමූලකව හටගෙන ලෝකයේ මෙච්චර කල් පවතිනවා කිව්වහම යෝගාවචරයට හම්බෙන වග බහරේ හිතන්න. යෝගාවචරේ ගැලවෙන්න හදන්නේ මොන දෙයකින්ද කියලා හිතන්න. බාහිරත් ගැටේ, ඇතුළත් ගැටේ. දැන් මෙයා භාවනා කරනකොට මොකක්ද යා බල්ලත් භාවනා කරන්නේ? දැන් ආනපනේ බලනකොට මෙයා මේ උච්ඡේදවාදයට දාලාද බලන්නේ, සස්වතවාදයට දාලාද බලන්නේ. වම දකුණ කියලා ඇවිදිනකොට උච්ඡේදවාදයට බලන්නේ, සස්වතවාදයට බලන්නේ. ඉතින් අර උද්‍යප්පේ ඥානෙට යනකම් සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා ওই දෙකෙන් කොයි එකට යනවද දන්නේ නැහැ. සමහරු ලබනාත්මේ පිම්පිනිස කියලා සස්වතවාදයට වෙලා බණ භාවනා කරනවා පිම්පිනිස. තව සමහරු කියනවා නෑ මේ ජීවිතේදී මට පේනවා මේක මේ ආනාපානෙ වෙන් වෙලා පේනවා සක්මන්ට වැඩිය. ඒ නිසා මට මේ ජීවිතේ විවර කරන්න පුළුවන් කතාවක් යනවා. ওই දෙකෙම එකක්වත් තාම ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. උද්‍යප්පේ ඥානෙ දැක්කනම් බුදුජානනාංශය සඳහන් කරනවා කච්චායනගත සූත්‍රයේදී කච්චායන මේ ලෝකෙ හැමදාම ඔය සදාකාලිකයි සහ උච්ඡේදයි කියන දෙකේ පැටලිලා තියෙනවා. ගැලවුමක් නැහැ. යෝගාවචරය වුණයි කියලා, පැවිදි වුණයි කියලා, බුද්ධ ධර්මයේ කියලා ගැලවුමක් නැහැ. ඒ සාමාන්‍ය නරපණුවනේ. අමානි ගතිය තියෙනවා. උද්‍යප්පේ ඥානෙට කියලා හට ගැනීම දැක්ක කෙනෙක් ඉන්නවනම් මේ මොනක්වත් නැතු එක පාට හිතවිල්ලක් හට ගන්නවා. වේදනාවක් හට ගන්නවා. හට ගැනීම දකින්න කෙනෙක් ඉන්නවනම්
එයාට කවදාකවත් උච්ඡේදවාදයකට යන්න බෑ. ඔක්කොම විනාශ වෙනවා, බිඳෙනවා, නාස්ති වෙනවා කියන වාදයකට යන්න බෑ. මොකද මෙයා උච්ඡේදයට මේ හට ගැනීම දකිනවා. හට ගැනීම දකිනවා. ඒ වගේම මේ හටගත්ත දේ මේ නැති වෙනවා දැක්කොත් සස්සතවාදයකට යන්න බෑ. ඒ නිසා මේ උච්ඡේදවාද සස්සතවාද කියන දෙක කරන තියාගෙන යන කාට වුණත් උද්‍යප්පේ ඥානට යනකොට වක්කාර වෙනවා. වමනේ යන්න පටන් ගන්නවා. බස් එකේ ගිහලා කලන්තේ දානකොට වගේ වෙනවා. ඒ මොකද උච්ඡේදවාදයට පේන්න පටන් අර ගන්නවා. කොහොම වෙන්න උච්ඡේද මේ බලනකොට කිසිම තැනක් නැතුව මේ සත්‍යයෙන් හිටපු මට එක පාට සත්‍ය පහළ වුණා. ඒක පාට මට ආනාපානෙ යන්න පුළුවන් වුණා. කවුද කරලා දුන්නේ? මේ හොඳට ආනාපානෙ සතියේ ඉන්න මට පැදුරත් නොකිය හිතවිල්ලක් පහළ වුණා. පැදුරත් නොකිය මේ වේදනාවක් පහළ වුණා. සද්දයක් ඇහුණා. කොහොමද වෙන්නේ? මේ හට ගැනීම සිද්ධ වෙන්න කිසිම මේ ඔක්කොම හැම වෙලාවෙම තියෙනවානේ. වේදනාව හැම වෙලාවෙම තියෙනවා. හිතවිලි හැම වෙලාවෙම තියෙනවා. සද්ද හැම වෙලාවෙම තියෙනවා. නමුත් ඒ වෙලාවේ මම ගිහලා සද්ද ගැප්පේ නැහැටි. එතකොට මට ආනපානෙ නැති වෙන හැටි, වේදනාවක් නැති වෙන හැටි, හිතවිල්ල නැති වෙන මේ සද්දයක් තමයි ආවේ කියලා අපි සද්දේ අල්ලගෙන කතන්දර ගොතන හැටි. මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ, මානවයාගේ ප්‍රශ්නයක් නේ. මේ දිරා වටේ තියෙන තාක්කල් එයා මේ මතුවෙන සද්දේ හෝ නැති වෙන ආනපානෙ හෝ නැත්නම් නැවත මතුවෙන ආනපානෙ පිළිබඳ දෙන කියන කතාවෙන් හරියට කියන්න පුළුවන් මෙයා උච්ඡේදවාදීන්ද මේ කතා කරන්නේ, සස්සතවාදීන්ද කතා කරන්නේ. හැබැයි ඒකන කියනකොට ප්‍රකාශයක් විදිහට කියන්න පුළුවන් අද භවනා කරන අය විශාල වශයෙන් හිතුවට වැඩිය ඉක්මනට භවනාව ඔතෙන්ට එනවා. ඒ කියන්නේ භවනා කරන අරමුණු නැති වෙනවා කියන එකට එනවා. ඒ වගේම නැති වෙච්ච අරමුණු වහාම එනවා කියන තැනට එනවා. එතන ගිහිල්ලා පොඩ්ඩක් නතර වෙලත් කතා කරනවා. සාංශ හිතා ගන්න බෑ. මට මේ ශබ්ද කරදර. නැත්නම් ආනපනෙ නැති වෙනවා. ශබ්ද දිහා බලන්න ශබ්ද නැති වෙනවා. හිතවිලි දිහා බලන්න හිතවිලි නැති වෙනවා. වේදනාව දිහා බලන්න වේදනාවක් නැති වෙනවා. ඉතින් මේකෙදි පොඩ්ඩක් තඩමාරු වෙනවා. ඒක සාධාරණයි. ඒක හරියට මේ කන්දක් නගින කෙනා අඩි 1000ක් නගිනකොට එයා අඩු ඔක්සිජන් ප්‍රමාණයට හැඩ ගැහෙන්න ඕනේ. දිගට ගියොත් කලන්ත හැදෙනවා. ඒ දවස් දෙකක් විතර බුදියන් ඉඳලා අර අඩු ඔක්සිජන් ප්‍රමාණයට පුරුදු වෙනවා. ඊට පස්සේ තව අඩි 1000ක් නගිනකොට තවත් ඔක්සිජන් සෑහෙන්න අඩුයි. මේ ඔක්සිජන් කියලා කියන්නේ මේ බර වායතයක් පල්ලෙහා හරි තමයි තියෙන්නේ. විලට යන්න යන්න අඩුයි. අඩි 3000 යනකොට අංශක 40 විතර උනට වතුර පැහෙන්න පටන් ගන්නවා. බින්ද අංශක 100ට නෂ්ට කරන්න ඕනේ වතුර 40 වෙනකොට පැහැෙනවා. පොඩ්ඩක් මේ දුවපුවම කලන් තැරිලා වැටෙනවා. ඉතින් ඒකට හැඩ ගැහෙන්න ඕනේ. නිසා හරි 10න් 10ට ඔය ප්ලේන් එකක් නගනවානේ දැයින උස ටිකුල ප්‍රෙෂර් එක පාලනය කරගෙන ඔය ප්ලේන් එක බර උස්සන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒරෝඩයිනමික්ස් තියාගෙන ඇතුළේ ඉන්න කෙනාට තේරෙන්නේ නැතුවට ඒ කන් අඩි තද වෙනවා. කෙලකිල ගන්න බැරුව යනවා. සමහරවිට නිකන් හැලැප්පිලියනවා. මොකද අර එක අඩි 1000 කියන එක කොහොම ශීඝ්‍රයෙන් ගන්නවා. මිට 300 කියන එක ආජන්තරාවේ අමාරුම කෑල්ල. ඒක අරගත්තට පස්සේ ආ ඉන්නේ අර කඳු නගින කෙනෙක් නම් දවස් ගාණක් ඇවිදලා ගිහිල්ලා අඩු ඔක්සිජන් ප්‍රමාණයට හැඩ ගැහෙන වෙලාව. මේකේ ඔක්සිජන් සපේනවා. ප්‍රෙෂර් එක සපේනවා. නිසා ජනෙල් අරින්ද කතා කරලු ඇමරිකාවේ ඉන්න මේ සෙනෙට් සභිකෙක් ප්ලේන් එකට බුක් කරනකොට ගාලු මේ වීදුරු ගාමට දාන්න එපා. දාපුවාම ජනෙල් අරලා උලන් වදලා හෙයාර් ස්ටයිල් එක අප්සෙට් කරනවා කියලා. එයා දන්නේ ප්ලේන් එකේ ජනෙල් අරින්න බෑ කියලා. කෝණ සීට් එක දෝනේ මැදක කෝණ සීට් එක දෙන්න එපා. ජනෙලේ උලන් වදලා මම හෙයාර් ස්ටයිල් එක අප්සෙට් කරනවා කියලා. ඒ තරම් අමනියෝ ඉන්නේ කැබිනට් එකේ නැත්තම් සෙනෙට් එකේ. අරින්න බෑ. ජනෙල් තහඩු දෙකක් ගහලා තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට යනකොට ප්‍රසාරණය වෙනකොට ඒක දරනවයි කියන එක. අර දෙපැත්තේ ජනෙල් වීදුරු අරින්න ඉස්සෙල්ලා කැප්ටන් කියනකන් ඉන්න ඕනේ දොරවල් අරින්න. ඒකට අර තියෙන එක ක්‍රමයකට අරින්නේ. එතකන් අරගොල්ල පටිතද කරගෙන ඉන්න ඕනේ. ඒ වගේ ගමනක් මේ භාවනා කරන ඉඳලා අධික කාමයේ ඉඳලා ඒ අඩු තැන් වලට යනකොට අර හැඩ ගැහිම. ඒක පරියන්කයක් අතර විනාඩි 2කින් 3කින් වෙනවා. අම්මලාට එහෙම දුවලට තාත්තලා හිතා ගන්න බෑ දරුවෝ මේක ඉක්මනට යනවා. ඒගොල්ලෝ අහන ප්‍රශ්නේ සාධාරණයි. මම මේ කියන්න හදන්නේ ඒක බොහෝම කට්ටිය මේ දවස්වල භාවනා කමඨාන් සුද්ධ කරනකොට බොහෝම ඉක්මනට කියනවා මගේ ආනපාය නැති වෙලා ගියා. මෙනේ කරනකොටම මේ වේදනාවක් නැතුව ගියා. කියන්නේ උච්ඡේදයේ දකින්නවා හිතා ගන්න බැරි තරම් ඉක්මනට. හැබැයි එතකොට වෙන එකක්ද මතුවෙලා ප්‍රඥාව මේ
විඥානයේ පදනමකුත් ඇති කරන යාට ඒක තේරෙන්නේ නැහැ. මොකද එයා බලලා තියෙන්නේ නැති වෙන සද්ද ගැන විතරයි. නැති වෙන හුස්ම ගැන විතරයි. ඒකට විඥානේ අල්ලලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න බෑ. මොකද යාර නැතිවීම පිළිබඳව තක්කුමුක් වෙලා ඉන්නේ. නැතිවීම පිළිබඳව විලෝපන වෙලා තියෙන්නේ. කියන්නේ නැතිවීමට කැමැතිද මනාපද කියලා පොඩ්ඩක් බලන්නකො. ඊදැසේ භාවනා කරනකොට හුස්ම නැතිවීම පිළිබඳව මනාපයක් දෙන්නේ අමනාපයක් දෙවල බලා ගන්නකො. මෙනෙහි කරනකොටම සද්ද නැති වෙනකොට ඒක හොඳක්ද නරකක්ද? ඉතින් ඔක්කොම උඩ පැනලා කියනකොට හොඳක් කියලා නෑ. එහෙම හොඳක්ම නෑ. විතර තෝන්තුවක් එන්නේ. ඒ නිසා මේ ද්විරාවට්ටේ යනකොට උච්ඡේද සස්සේද කියන එක අපි මේ Hindu ආගම උච්ඡේදයි, කතෝලික උච්ඡේදයි, කොමියුනිස්ට් ධර්මයේ නෑ ඒව සස්සතයි, කොමියුනිස්ට් ධර්මයේ උච්ඡේදයි කියලා කිව්වට අපේ ඇතුළෙම Hindu ආගම තියෙනවා, අපේ ඇතුළෙම කතෝලික ආගම තියෙනවා, අපේ ඇතුළෙම ඔය කියන මේ උච්ඡේදවාදයේ තියෙනවා. මේ විශේෂයෙන්ම අරමුණ ඇතිවීම නැතිවීම පටන් ගත්තට පස්සේ ඕනෙම අරමුණට මුහුණ දැම්මට පස්සේ ඒක සිද්ධ වෙනවා. ඒකේ දෙයක් ඇත්ත නෑ. නමුත් ඒක දරනකොට අපි එක මතයක ඉඳගෙන මේක බලන්නේ. එක වේවා කියන අදහස එක නොවේවා කියන අදහස. ඒකට අපි කියනවා මනාප අමනාප. ඉතින් ඒක භාවනා ගැඹුරක්. භාවනා කරලා ලැබෙන ප්‍රතිඵලය මනාපෙන්ද බලන්නේ අමනාපෙන්ද බලන්නේ කියන කයාට තේරෙන්නේ. අහගෙන ඉන්න කෙනාට ටක් ගන්නකොට තේරෙනවා. කමඨාන් සුද්ධ කරනවා අහගෙන ඉන්න කෙනා තේරෙනවා මෙයා මේ කතාව තමයි මේ ගොතාගෙන ඉන්නේ. ඒකම යාට දාලා ආවම අනිත් දවසේ එහෙම කරලා බලන්නේ කියලා. යාට තේරෙනවා මේ දොරා වට්ටය දෙපැත්තට මේ අදින ගතිය හැම කෙනෙක්ගෙම මල්ලේ තියෙන කිල්ලෝටයක් වගේ හැම කිල්ලෝටෙම හුණු තියෙනවා. හරිද මේ අර රාජ්‍ය උච්ඡේදයි මේ රාජ්‍ය සසතයි කියන්නේ බෑ. අපේ චිත්තක්ෂණ දෙකක් අතර මම වෙනස් වෙනවා. හැබැයි මේ අතරේ චරිත ලක්ෂණයක් තියෙනවා. සමහර උච්ඡේදයි. සමහර සස්සතයි. ඉතින් තා ලැබෙන භාවනා උත්තරේ ඒ බලන අවු කණ්ණාඩිය හැටියට වර්ණ කණ්ණාඩිය හැටියට තමයි පේන්නේ. ඊට පස්සේ තිමලම් පංචපත්තරං. මේ ඔක්කොම යනකොට මනාපමනාප දෙක තමයි සෙල්ලම් කරන්නේ. මනාපේනකොට අපි තෘෂ්ණාව කියලා කියනවා. අමනාපේනකොට ද්වේෂය කියලා කියනවා. අර ඒක මූලයේ අවිද්‍යාව තියෙනවා. තණ්හා, දෝෂ, තෘෂ්ණාව, ද්වේෂය, අවිද්‍යාව. අර ඒක මූලයේ නිසා භවනාදී මතුවෙන හැම දෙයකම අපි මනාපමනාප දාගන්න. එතකොට සමකෝණී ත්‍රිකෝණයක් හැදෙනවා. අවිද්‍යාව තියෙන කෙනා තමයි මේ මතුවෙන දේවල් වලට නැත්නම් ඇහැට පේන, කනට ඇහෙන දේවල් වලට මනාපමනාප දාන්නේ. යම් අන්ධ මිනිසෙකුට ඇහැට වැටෙන දේවල් වලින් මනාපමනාප පහළ වෙන්නේ නැහනේ. කනට බීරේකට ඇහෙන්නේ නැහනේ. ඉතින් මනාපමනාප දේවල් අයින් කරුවට නිවන් දකින්නේ නැහැ. මොකද එහෙමනම් අන්ධෙක් නිවන් දැකලා තියෙන්න එපයි කියලා බුදුසසුන කතා කරනවා. බීරෙක් නිවන් දැකලා තියෙන්න එපයි. එයාට සද්ද කරදර නැහැනේ. එහෙම නෙවෙයි මේ අන්ධයාට රූප පේනකොට මනාපමනාප පහළ වෙන්නට දකින්න මනුස්සයාට විතරක් පුළුවන්. කමඨාන් සුද්ධ වෙච්ච කෙනාට විතරක් පුළුවන්. උපදේශයක් දුන්නොත් ඒක අසාධාරණ නැහැ. මම මේ වෙලාවේ විශේෂ වාක්‍යයක් කියනකොට පොඩි ළමයට දීලා බලන්න පොඩි ළමයා එකපාරටම අල්ලනවා. ඔය යනකොට ඔයාට වෙන දේ ඔයා හොඳට විස්තර කරලා දෙන්න ඇරලා මම මේ හුස්ම දිහා බලනකොට මොකද හුස්ම එක වගේද ඒක වගේ තමයි හුස්ම. ආය වෙන අපිට හිතා ගන්න පුළුවන් යා උත්සස්සත වාදේ ඉඳලා තමයි බලන්නේ. හරි එහෙනම් හුස්මේ වමද ඇතුල් වෙන පිට වෙන වෙනසක් තියෙනවා. ඒක නෑ වෙනසක් තියෙනවා. හොඳයි එහෙනම් බබාට පුළුවන් ද ඇතුල් වෙන හුස්මෙන් ඇතුල් වෙන හුස්මට ඇතුල් වෙන හුස්මෙන් ඇතුල් වෙන හුස්මට වෙනසක් තියෙනවද කියලා බලන්න හොඳ බල්ලා කියන්නම් කියලා. පිට වෙන හුස්මෙන් පිට වෙන හුස්මට ප්‍රශ්වාසයේ ඉතින් ඒක ටිකක් කල් ගන්නවා. මේ වැඩි කියන්න මම හිතන්නේ මම මේ කියන එකවත් තේරෙන්නේ නැහැ වෙන්නේ. එහෙම කියන්නේ එපයි කියලාත් කියනවා බන කියනවා. බන හයන කාට චෝදනා කරන එක හොඳ නෑනේ. ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනසක් තියෙනවා නම් ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනසක් ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනසක් තමයි සර්වචන්නාංශේ දීගං වාසසන්තෝ දීගං අස්ස සාමිති පජානාති කියලා රස්සං වාසසන්තෝ කියන්නේ. ඒක බලනවා කියන එක ඔය ඒක මූලයේ තිබුණට කමක් නෑ ඒකට. අර දිරා වටේ දැනගන්න ඕනේ එකමයි පේන්නේ කිව්ව සස්සතවාදයට වටනවා. නෑ බලන්න බැරි තරම් වෙනස්ම කියනකොට උච්ඡේදවාදයට වැටෙනවා. ඉතින් ඔය එකකින් පටන් අරගන්නේ සස්සතවාදයෙන් තමයි. හුස්ම එක දිගට බලන්න යනවා. බලන්න ගියාම බලන්න ඉන්න බැරි තරම් ඒක හුස්මක් ඇතුළෙත් මේ මුල මේ මැද මේ අග කියලා මේ සියුම් බව මේ ගොරෝසු බව මේ සියුම් බව කියලා පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. මේ හුස්මේ පවතින වෙලාවෙත් අන්‍ය භාවයක් තියෙන වෙනත් දෙයක් බාටපත් වීමක් තියෙන රූපාන්තරණයක් තියෙන පරිණාමයක් තියෙන අපිට පේන හුස්මක් කියලා. බොරු නෙවෙයි.
සම්පප්පලාප නෙමෙයි මේ තමයි අපේ භාෂාව අපි රවට්ටන හැටි. හුස්ම එක දිගට පේනවායි කියලා අපි කියන්නේ හරි සතුටුයි. ඔය එහෙම හුස්ම එක දිගට හිටින්නේ නැහැ. ඒක මේ අඤ්‍ය තත්ත්ව භාවයක් ඒකේ තියෙන්නේ. ඒක තේරුම් ගත්තට පස්සේ යාට දෙනවා මම මෙච්චර කල් ලියපු කමටහන් වාර්තා බොරු නේද? මං කිව්වා නේද මේක එක දිගට තියෙනවායි කියලා. දැන් ඒක දිගට නේ ඉතින් බුරුවෙන් පඬිස්සංශ කියනවා. ඒක අපි දන්නවා. ඒ නිසා සම්පප්පලාප නෙවෙයි ඒක. ඒක අතිශෝක්තියෙන් කියවණක් නෙවෙයි. ඒ තමයි හැටි. ඉතින් යාට තේරෙන පටන් ගන්නවා මේ බලාන ඉන්න දේ සීඝ්‍රයෙන් වෙනස් වෙනවයි කියලා. ඒ වෙනස් වීම කෙරෙහි දුකට ගන්නව කමඨාන් සුද්ධ වෙච්ච නැති එකනවා. සැපට ගන්නවා කමඨාන් සුද්ධ වෙච්ච එකනවා. එයා වෙනස් වීම පට ගන්නකොට ලියනවා. කමඨාන් සුද්ධ වෙලා. ඉතින් ඒකට කවුරුවක් කල් ගන්නවා. මේ බලහින්න අරමුණක් කරන්න වෙන්න වෙනස් වෙන්නේ නැහැ කියන අදහස අරමුණ කියන වචනේ ඇතුලේ තියෙනවානේ. අරමුණම වෙනස් වෙනවා. ඔබ පාවා දෙනවා. වෙන දෙයක් වඩටපත් වෙනවා කිව්වම මේ ගුරුවරයා හරි නැහැ. මේ සතිය හරි නැහැ. මේ අරමුණ හරි නැහැ. මේ භාවනා මධ්‍යස්ථානේ හරි නැහැ. මොකද මේ ගහපු කුඤ්ඤෙ තෙල්ලෙනවානේ. පදනමත් වෙන දෙදරනවානේ. කියන එක තමයි තියෙන්නේ. ඒක අල්ලගෙන තමයි සමත යන්නේ. අන්නේ ඒ මිනිස්සුන්ගේ අර අල්ලාගත්ත දේ අල්ලා ගන්න ඕන කමට අල්ලාගෙන තමයි සමත යන්නේ. ඉතින් කියන කමන්නේ සමත කියලා කුඤ්ඤ ගහන්නකෝ. කුඤ්ඤ ගහලා හිතේ මනියෝ බලන්න ගහපු කුඤ්ඤ වෙනස් වෙනවද කියලා. ඒක හරි විවේචනාත්මක, හරිම රැඩිකල්, හරිම බිම්බෝම්බයක් කියලා කියන්නේ. මේ Tamange සතිය පිහිටවා ගන්න ගහපු කුඤ්ඤ දිහා වෙනස් වෙන ස්වරූපෙන් බලනවා. දකින්න බෑ සමහරෙකුට. ඒක මන්ට ඕනනම් සුද්ධ කළ කියන වැඩි දිනකට දකින්න බෑ. මොකද ඒගොල්ලෝ හදලා තියෙන්නේ සස්වතවාදී චිත්ත රටාවක. වෙනස් වෙන්න බෑ කියන අදහසෙන් බලන්නේ. වෙනස් වීම නිසා කලන්ත හැදෙන තත්ත්වයක බලන්නේ. ඉතින් එතකොට දැන් මං වගේ කෙනෙක් කොහොමද මේ මගේ සාමාන්‍ය නැමියාව තියෙන අර විපස්සනාට කියලා චෝදනා කරන කොහොමද බලන්නේ? යා ලොකු දියුණුවක් ලැබුව කෙනෙක් මේ අරමුණේ හිත පවත් ගන්න පුළුවන්. අරමුණ දිගට හිතක් තියෙනවා. හැබැයි වෙනස් වීම දකින්නේ නැහැ. එතකොට යාට තියෙන ධ්‍යාන භාවනාව. ඔය අරමුණටම සමාධියෙන්ද පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ දිගට යන්නේ. ඒකේ අර වෙනස් වීම පෙන්න බොහොම හිමීට. විපස්සනා කරන එකට පේනවා අරමුණට දැස ගන්න තියා අරමුණ කියලා එකක් ඇත්තෙත් නැහැ. නිකන් අපි හිතන්නේ මේව නිකන් මහායාන බුද්ධ ධර්මයේ ගන්නන්නේ දැන් කලයේ කියලා අපි ගන්නේ මැටි කට්ටේනේ. ඇතුළ කලයේ වැඩ ගන්න ඇතුළ තියෙන අවකාශයේනේ. වතුර ටික ගෙනියන අවකාශයේනේ මැටි කට්ටේ නෙවෙයිනේ. දැන් මැටි කට්ටේ කැඩුනහම අවකාශයට මොකද වෙන්නේ කියලා හිතන්න. කැඩෙනවද? කලයේ බිමෙල්ල කැඩුනා. මැද තියෙන වැඩ ගන්න අවකාශයට මොකද වෙන්නේ? අපි ඒකට නෙවෙයි කලයේ කියන්නේ. ඇත්තටම කලයේ කියන්නේ ඒකට තමයි. කාමරේ කිව්වම බිත්ති හතරනේ කාමරේ කියන්නේ. බිත්ති හතර කඩපුවාම මොකද වෙන්නේ කාමරේට? මැද තිබුණ අවකාශයට මොකද වෙන්නේ? බලන්නවත් කැමති නැහැ. දකින්නවත් කැමති නැහැ. කාමරේ කියන්නේ මැද තියෙන අවකාශයට. ඒක ඕවර්කේ කියන නම තමයි මේ පාළියේ සාවිච්ච කරන ඕවර්කේ කියන්නේ මැද තියෙන ඉඩ. නැත්නම් අපි කාමරේ කියන්නේ බිත්ති හතරනේ. නැත්නම් සීලියෙමටමනේ. පොළවටනේ. මැද තියෙන අවකාශය කැඩෙන්නේ නැහැ. කාමරාතේ බිත්ති හතර කඩලා ගියාට කැඩෙන්නේ නැහැ. කලේ මැද තියෙන හිස්තන කලේ කැඩුණාට කැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බලන මධ්‍යස්ථ බැලීමේ බලන උච්ඡේද උනත් ප්‍රස්තුත උනත් කැඩෙන්නේ යාගේ සතිය යනවා දිගට. ඒ නිසා මේ පංචතරණ ආස්තරණ පහකින් මේක සිද්ධ වෙනවා මේ රූපාකාරයෙන් බැලිලා සිද්ධ වෙන. ඒක තමයි කැඩෙන බිඳෙන ගති තියෙන්නේ. වේදනාවේ තියෙන විපරිණාමයටපත් වෙන ගතිය මේ සැප දුකට මාරු වෙනවා. දුක සැපට මාරු වෙනවා. හැම සැපක්ම කියන්නේ දුකක්, හැම දුකක් කියන්නේ සැපක්. ඉතින් එතකොට මේ අපි දරුවන්ට සැප දෙඤ්ඤන්, දෙමාපියන්ට සැප දෙඤ්ඤන් කියලා මේ රජයේ අපිට සැප දෙඤ්ඤන් කියලා යන කතාව කොහෙද යන්නේ? ඊට පස්සේ සංඥා විතරයි තියෙන්නේ. සැපට දුක කිව්වොත්, දුකට සැප කිව්වොත් වැඩි ඉවරයි. ලැබෙන හැම දුකකටම සැපක් කියාගත්තොත් නිවන්. ලැබෙන හැම දුකක්ම සැපක්. හැම සැපක්ම දුකක්. ආනෝ විතර මේක පොඩ්ඩක් සංඥා මාරු කරන්න ඔය පිටරටවල ඉස්සර සුපර් මාකට් ආපුවම අර හෙන්න ගණන් වල බඩුවක තියෙන බඩුලා ඉස්තුවේ මිල ගන්න ලාභ බඩුවක මිල ගන්න ලොකු බඩුවක ලේබල් එක ගලවලා අලවලා ගිහිල්ලා දෙනවා. අර බඩු ගණන් ලියන්න ඕන ඌව බලන්නේ නැහනේ. ලේබල් එකනේ බලන්නේ. එමීට ලේබල් එක ගන්න. දැන් ලේබල් එක කඩිරි ගහලා තියෙනවා. මුද්දර වගේ ගලවනකොට ගැලවෙන්නවා. ඉරෙනවා. ඒත් මාරු කරනවා. ඊට පස්සේ ඉරි කොටු කරු එකක් දැම්මා.
ඒක කම්පියුටර් දානකොට ඒකත් ලේබල් එක ගල්ලා මේකට ගැහුවොත් හරි. ඉතින් ඒකේ තියෙන සමහරලාට මේ ලොකු සාප්පුවල තියෙනවා ගෙනල්ලා දාන බඩු කියලා වෙනම පෙට්ටියක්. කියන්නේ ගිනියලා පෙට්ටිය ඇරලා මොනවා හරි වෙලා එපයි කියලා ගෙනත් දාපුවා ඒගොල්ලන්ට බාර ගන්න නැතුව බෑ. ඒකට ඒක අඩු මිලට ගෙනියනවා. ඒ අඩු මිල ගෙනුවා පනර ලේබල් එකමයි තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා කියනවා ඕක තිබුණේ සෙකන්ඩ් හෑන්ඩ් පැඩ් නෑ නෑ ඒක මේකක් ගහලා තියෙනවා අපි දන්නවා. ඒකට 100,000ක් අඩු කරනවා කියන්නේ. ඉතින් අර ලේබල් එකේ වටිනාකම තියෙන්නේ බඩුවේ නෙවෙයිනේ. ලේබල් එක මාරු කරපුවාම කවුන්ටර් ඉන් එක නේද? ඉතින් අපේ සංඥාවටත් පොඩ්ඩක් දැම්මොත් සැප කියන්නේ දුකයි. දුක කියන්නේ සැපයි කියලා මේ ජීවිතේ ජොලියි. ඒකයි මම කියන්නේ නැලවියන් දුවේ නැලවියන් කෙලවයන් පුතේ කෙලවයන් කෙල වෙනකොට මට පුදුම සතුටක් තියෙනවා. මොකද මම දන්නවා වැඩේ හරි. ඒ කෙලවීම පිළිබඳව සතුටින් කතා කරන්න පුළුවන් නම් අද විතර හොඳ කාලයක් මුළු මානව ඉතිහාසෙම තිබුණේ නැහැ. මේ කොරෝනා තියේදී මේ මිනිස්සු බය වෙලා ඉන්න හැටි මිනිස්සුන්ට කෑවට හිටගෙන බඩ යන්නේ. කිලින් කරන්න බෑ සූ ගාලා බඩ යනවා. මොකද ඇහෙන හැමදේම මේ ජනමාධ්‍ය ඉල්ලන ඇත්තටම සමාජ මාධ්‍ය ඉල්ලන අයිතිවාසිකයි. ඒගොල්ලෝ කරන්නේ අර කාපු එකාට කාපු එක දිරව ගන්නකම් හිටගෙන ඉන්න බැරි වෙන තරමට බය කරනවා. පත්‍රයක් ගත්තොත් ටෙලිෆෝන් එකක් ගත්තොත් ටැබ් එකක් ගත්තොත් ඇඩ්වර්ටයිස්මන්ට් හැම තැනම ඉතාමත්ම භයානක අවස්ථාවක ඉන්නේ කියලා කියනවා. හරිම ෂෝක්. හරිම ෂෝක්. ඔයිටදී ඒ බොනෝ යන්න දැන් ඉතින් අර කියන වචන නෑ දැන් ඒගොල්ලන්ට භයානකම මෙච්චරයි කියලා කියන්න වචන නෑ. මොකද ඊගාව කොරෝනා මේ වැරයිටි එක එනකොට ප්‍රභේද එනකොට දාන්න වචන නෑ කට්ටියට. වචන හදන්න වෙනවා කොරෝනා වගේම. වචන හදන්න වෙනවා ඔය වැක්සින් වගේම. ඒකට කියන අර වැක්සින් එක හරිය නෑ. මේක තමයි හොඳ. ඉතින් මම කියන පොඩ්ඩක් ඉඳලා ගහපුවාම ඉඳලා ගහපුවා කට්ටිය ගියා ගහන්න එපා කිය. මම බලාගෙන ඉන්නවා මම ගහන්න බලාගෙන ඉන්නේ ඇත්තට. ගහන්න බයින්නේ මම කියන්නේ මේ ඊගාවේ ඔය අක්කනේ නංගි හොඳයි ඊට වැඩි. ඊගා නංගි හම්බ වෙනවා නංගි ඊට වැඩි ලස්සනයි. හරිම ප්‍රියංකරයි. ඉතින් නංගි ගන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ කුණුහරපේ තේරෙන්නේ නැති කට්ටියට මේ දුකට සැපයි කියපන්. සැපට දුකයි කියපන්. ඒයි සංඥා විපල්ලාසයක් තියෙන. ඒකට සංස්කාර කරන්න යන්නේ මට අර කෑල්ල ඕනේ මේ කෑල්ල ඕනේ. ඒකට පංචතරණ ස්තර 4 ඊට පස්සේ මේ මගේ නොවේ කියන විඥානයේ හොල්මන්ට තියෙන මේ ගැට ගහගෙන මොකද්ද කරන්න හදන්නේ මේ තව කෙනෙකුට හම්බෙන සැපක් නේ මම මේ උදුරන ගන්න හදන්නේ මේ අයිතිවාසිකම කියලා. සමෝසේ යන්න අරින්නකෝ. සබහා ධර්මෙට කියන්නේ ඕක බෙදලා දෙන්නේ කියලා ගහනට. සමෝසේ ඒකට කියනවා සමජීවිකතාවය. ඒක නැති වෙච්චාම කියනවා ලොරෙන්සෝ කර්ව් එක තියෙන මිනිහට පුළුවන් තරම් එකතු වෙනවා. නැති මිනිහා හිඟා කාලා උලා කාලා ජීවත් වෙනවා. එතන නම් ආර්ථික විද්‍යාවක් ඕන, දේශපාලනයක් ඕන, සමාජ විද්‍යාවක් ඕන. අර තැලිච් එක තලන්න. ඒකේ තාම භයානකයි රූපයට වැඩිය වේදනාව, වේදනාවට සංඥා, සංඥාට සංස්කාර, සංස්කාරවලට විඥානේ. ඉතින් ඒක අතර තියෙන මේ විලෝපණය තමයි විදර්ශනා උපක්ලේශ කියන්නේ. යතර තියෙන විලෝපණයට තමයි මායාව කියලා කියන්නේ. ෂට කියලා කියන්නේ. චපල කියලා කියන්නේ. ඒකෙන් 10ක් තේරවාදයේ පෙන්ලා දීලා තියෙනවා. ඕබාසෝ ඥානෝ පීතිපස්සද්ධිය ආදී වශයෙන් ඕබාස මේ කියන්නේ භාවනා කරනකොට හම්බෙන සැප 10ක් හම්බෙලා තියෙනවා. ඔක්කොම විපස්සනා උපක්ලේශ. සූරංගම සූත්‍රේ 50ක් පෙන්නනවා. භයානකව පෙන්වන්නේ සංඥාවයි. ඒ කියන්නේ භාවනා කරලා පිස්සුව දාගන්න හැටි සහ පිස්සු භාවනා කරන හැටි. ඉතින් මේකට ආගමික කට්ටිය හරි බයයි. කුටිම ධම්මික ආම්සෝ මට ලියලෙවල තිබුණා මම ඊට පස්සේ විපස්සනා උගන්වන්නේ බර ගන්නට පිස්සු වැදෙනවා කියලා. මම නිකන් සතියයි මෛත්‍රියයි දෙක කරලාගෙන ඉන්නවා මොකද කරන්න බෑ කියලා. ඉතින් මයිලකටත් පුදුම තොගයක් එනවා පිස්සු පියාට්ටෝ. ඇවිල්ලා මාවත් අල්ලගෙන මම තමයි මේව කරන්න කියලා කියනවා මට ඒක පුදුම සතුටක් වෙනවා. මම දැන් ਸਰබලදායි දෙයයන්වසට කිට්ටු කරලා ඉන්නේ. ඕන කෙනෙක්ගේ මනසට බලපෑම් කරන්න පුළුවන් ඕනම වස්තුවක් නැසෙවත් ගන්න පුළුවන් ඕනේ ඊතු දේවල් කරනවා කියලා පුදුමාකාර චෝදනා කරනවා මට. සමහර විට ස්තුති පත්‍ර මාර්ගෙමුත් කරනවා. සමහරු අභූත චේතනා වශයෙන්මුත් කරනවා. ඉතින් මේ සංඥාව පිළිබඳ තේරුම් ගත්ත මනුස්සයර තේරෙනවා මේ බුදුරජාණන්සේ ගොඩ වෙලා තියෙන්නේ රූපයෙන් විතරක් නෙවෙයිනේ. වේදනා සංඥා සංඛාර ඊට පස්සේ මේක දේශනා කරලා තියෙනවානේ. උඹලා භාවනා කරනකොට මෙන්න මේ කට්ට පන්නනවා. පන්නනකොට මේ වගේ හොල්මන් වගේක් තියෙනවා. ඒ හොල්මන් නෑ කාලා බීලා පිස්සු කෙල්ල බීලා බුදින මිනිස්සුන්ට. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ මිනිස්සුන්ට දොස් කියන්නත් එපා.
හැබැයි මේ පාරට එනවනේ මෙන්න බලපන් පංචතරණයක් තියෙනවා ස්තර පහේ තිබුණට වැඩිය අභියෝගතා පරීක්ෂණයක් ඊගාවිකේ තියෙනවා. ඊගාවිකේ තව එකක් තියෙනවා. ඉතින් එහෙව් එක පෙන්නලා නෙවෙයි ඉස්සලා කරලා ඇත්තටම ඉස්සලා බුදුජානනාථලේ කරලා තියෙනවා පෙන්නලා තියෙන බව. හැබැයි මේ බුදුජානනාථේ ගුරුවරයෙක් නැතුව මේක කරලා මේ තා අමාරු දේ මේ විපස්සනා උපක්ලේශ පොත් කරලා පෙන්නලා මිනිසුන්ට කියලා තියෙනවා. ඒතිෙද්දි ඒක දන්නේ නැතිකමත් එකක්. අනිත් එක බලාපොරොත්තු වෙච්ච නැතිකම එකක්. විශේෂයෙන්ම තියෙන එක ඒ හැටින් කියා ගන්න බැරිකම. ඊටදී ටිකක් දරුණුයි ගුරුවරයා ඒක දන්නේ නැත්තම්. ගුරුවරයා ඒකට දෙන්නේ සම්පූර්ණ වැරදි අර්ථකථනයක්. ඒක නිසා ඒක බුදු කෙනෙක් කියලා තියෙන්න ඕනේ. ඒ සුතමේ ඥාමේ චින්තාමේ ඥාන තියෙන්න ඕනේ. භාවනා කරනකොට දැනගන්න ඕනේ මෙන්න මේ උපක්ලේශය මේ ඇවිල්ලා තියෙන කියලා. ඒකේ ගුරුවරයා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීමට මහසි ක්‍රමයේ දීපු පොදු උත්තරේ තමයි ඒක මෙනෙහි කරන්න. නිජමතාව නම් මෙනෙහි කරන්න. ආලෝකයව නම් මෙනෙහි කරන්න. බයක් ආව නම් මෙනෙහි කරන්න කියන එකට මූණ දීම හැටි. නමුත් දැන් මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ආවට පස්සේ ඉමෝෂනල් ලිටරසි ආවට පස්සේ දැන් ඊට වැඩිය ගිහිල්ලා ඒ දෝෂෙට නම් මෙන්න මේකයි කියලා දල මෙනෙහි කිරීමට එහා ගිය උපකරණ කට්ටලයක්ම තියෙනවා. මේ කමඨාන් සුද්ධ කරනකොට විතරමයි ඒක අහුවෙන්නේ. බණේදිවත් මුකුත් අහුවෙන්නේ නැහැ. ඒ මහසී ක්‍රමයේට මං ඉස්සල්ලා අගය කරා මේ මෙනෙහි කිරීම හරහා ප්‍රශ්නෙට මුහුණ දෙන ගතිය. නමුත් මේ සරුවචනාංශගේ බණවල සූත්‍රවල ඊට වැඩි පුංචි උපක්‍රම රාශියක් තියෙනවා. ඒ මේ පාවොක්සයිඩ් එක්ක වැඩ කරනට ඒ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනට ප්‍රශ්නේ තියෙන්නේ හිතවිලි නම් හරියට වෙන් කර ගන්නවා. මට ආනපනෙ නැහැ, ශබ්ද නැහැ, වේදන නැහැ, හිතවිලිමයි තියෙන්නේ. ආයෙසරයක් අහන්න. ආනපනෙ නැහැ, ශබ්ද නැහැ, වේදන නැහැ, හිතවිලි නැහැ. හිතවිලි හරිද? හිතවිලි. ඔව් එහෙනම් ගණන් කරන්න. ඒක ලියලා තිනවා බුද්ධඝෝසාචාර්ය වහන්සේ ගණනා, අනුබන්ධනා, තපනා ආදි වශයෙන් එව්වයි ඔක්කොම අටුවා කියලා අපි පැත්තක දාලා තිබුණේ. ඔය පාවොක්සයිඩෝ කියනවා මෙනෙහි කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ ගණන් කිරීම කරන්න තියෙන්නේ හිතවිලි වැඩිකමට විතරයි. ඊට පස්සේ ශබ්ද වැඩිකමට නම් ඊට පස්සේ වේදනාව වැඩිකමට නම් ඊට පස්සේ තව ආනාපානට ආදරේ වැඩිකම නම් වෙන ක්‍රම තියෙනවා. ඉතින් ඒක හරියට වාර්තා කරන්නේ නැහැ මේගොල්ලෝ මේක මගේ දුර්ලභමක් කියලා. ඒකට පංචපත්තනා කියන මම හිර වෙච්ච ස්තරය යෝගාවචරයට කියා ගන්න බැරි යෝගාවචරයේ තියෙන මේ මම ආයනේ නිසා. ඉතින් ඒකට තනිකර වාක්‍යයන්ට උන ගුරුනාංශ. ගුරුනාංශ තමයි මේ ඒ ගෝලයක තියෙන වැරදි වලට වාක්‍යයන්. ඉතින් ඒකයි මම පන්දිසංශට අගය කරන්නේ. ඒ ශාංශ කියනවා කාට හරි කමඨහං සූත්‍ර කරන්න වාර්තා ලියන්න බැන්න තනිකර වැරද්ද ගුරුනාංශ යතේ. ළඟ තියලා කියලා දෙන්න එක. මොකද ඒගොල්ලන්ට ඉස්කෝලේ ගුවන්ලා තියෙන වෙන කුණු හරපයක් කියන හැටිනේ. කෙල්ලෙක් ගාඩ ගිහලා කොල්ලෙක් කතා කරන හැටි වෙන කුණු හරපයක් නේ. බිස්නස් එකක් කරනට ගන්න වෙන කුණු හරපයක් නේ. දේශපාලනය කරනට ගන්න වෙන කුණු හරපනේ. තනි කර ෂටමායාවෙනේ. මේක නැතුව අහිංසක වෙලා කියපන්. මං කියනවා ඒකම නිවනක් කියලා. ඉතින් එතකොට ඊට පස්සේ ද්වාදසාකාරයකින් මේ අජ්ජත් බාහිර රූපත් ඇතුළත තියෙන ඇහත් අතර ගනුදෙනු යනවනේ නිට්ටරෝම ගනුදෙනු හැම ගනුදෙනුවකම සස්වත දිට්ඨිය හෝ උච්ඡේද දිට්ඨිය තියෙනවා හැම ගනුදෙනුවකම රුචි අරුචිකම් තියෙනවා හැම ගනුදෙනුවක්ම අනිත් ගනුදෙනුවම අකාමකා දානවා ඉතින් ඒ නිසා මේ සමුද්දන් ද්වාදසාවට්ටම් ඒ වුණාට අර රූප බලනකොට ඇති වෙන්නේ නැහැ ඉතින් අටුවාව දෙන්නේ සමුද්දන් කියලා පුරන්න බැරි ගතිය පිරෙන්නේ නැහැ නේ සමුද්දේ කොච්චරක් කරුවත් දන්නවා බලන හැම රූපයකම කෙලෙස් උපදිනවා කියන. ඒ වුණාට රූප හදනවා, ත්‍රිමාණ කරනවා, වර්ණ කරනවා, নানা ආකාරයෙන් රූප හදනවා. රූප ලෝකේ ඉවරයක් නෑ. රූප මම මේ කියන්නේ. ඊට පස්සේ ශබ්ද රූප පුදුමාකාර පරිශන වගේක් යනවා. මේ ඩොල්බි සිස්ටම් එකයි මේ ශබ්ද තරංග වලින් මොලේ දෙපැත්තෙන් කන් දෙකෙන් සමාන තරංග දීලා හරියට මැදට ගත්තොත් පළවෙනි ධ්‍යානයේ අත්දැකීම ගන්න පුළුවන් කියලා. ශබ්ද තරංග ක්‍රමයකින් දකුණු කණයි වම් කණයි දෙක අතර සමතුලිත වෙලා හරියට සෙන්ට්‍රලයිස් වුණොත් මැදට ගත්තොත් ශබ්දේ ভাইබ්‍රේෂන් එකෙන් මුගක් වෙලාට අන්තභාගය වෙන්නේ මේක පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ කියලා CD එකයි ගැජට් එකයි තියෙනවා ධ්‍යාන හතරට. ඊතරම් ශබ්ද වලින් කරන්න පුළුවන් ඒක තමයි ඕම් කියලා කියන්නේ. හැම මන්ත්‍රයක්ම පටන් ගන්නකොට ඕම් වෙනකොට මිනිස්සු අම්බරලා ඉන්නේ නිකන් අම්බරවගෙන ඉන්නේ.
ඕම් තමයි. ඒ නිසා මේ බුරුමේදී නමෝ තස්ස කියන්න දෙන්නේ නැහැ. නමෝ තස්ස භගවතෝ කියන්නේ කියනවා කවුරු නමෝ තස්ස කිව්වත් පොඩ්ඩක් නතර කරලා කියනවා අර පරිවර්තනය කරන්න බෑට නමෝ තස්ස භගවතෝ කියන්නේ. ඒක ඔක්කොම නමෝ කියනට ඕ. මේ සද්දෙන් හෙන සෙල්ලම් ටිකක් කරන්න පුළුවන්. ඒක තමයි ඔය සිස්ටම් එකේ තියෙන්නේ මේ ශබ්ද තරංග දාගෙන අරියම එක. ගඳෙන් ඔය බල්ලෝ සත්තු ඔක්කොම කාමසේවෙන්ට තන්නේ කර සේර හොයාගන්නේ ගඳෙන්නේ. ඒකනේ ඔය උසස් කුලවල කට්ටිය කාශ්මීරෙන් අරියම්ෙන් එක එක සුවඳ જાති මේ වල්ලපට්ට ගහත් තියන්න දෙන්නසෝ කපන්නේ මොකටේ? උතින පොඩි ගඳක් ඒකෙන් ඩෝපමයින් හෝමෝන් එනවා. ඊට ගන්ධබ්බ කියන නම පාවිච්චි කරලා තිනවා මේ එම්පිරිකල් ඥානසියාම්ද්‍රෝ ගන්ධබ්බයයි කියලා කියන්නේ ඊගා ආත්මය හොයාන යන්නේ ගන්ධයට තමයි. කොයි අම්මාගේ බුක්ක උපදින්නේ කොයි තාත්තද තාත්තා වෙන්නේ කියන එක ගන්ධබ්බයලු හොයාගෙන යන්නේ. ඒ නිසා ගන්ධබ්බ කියන වචනේ ඒ ශාංශ කියලා තියෙනවා. ඒ කියන්නේ පහත් මට්ටම වැඩ කරන්නේ ගඳේ. උන්ගේ නහයනේ ඉස්සරහ තියෙන්නේ. තිරිසනාගේ නහයනේ ඉස්සරහ තියෙන්නේ. මනුෂ්‍ය විතර නැත් දෙක උඩට තියෙන්නේ. මනුෂ්‍ය බුදිය ගත්තාම නහයනේ උඩ තියෙන්නේ. බිව්වට පස්සේ හරහටනේ යන්නේ. හතර කුරෙන් යනවා කියලා නහයනේ ඉස්සරහ. මේ එක ජීවිතේ ඉරියව් හතරේ ඔය ගන්ධ රස පහස එහෙම නැත්නම් ශබ්ද රූප ගන්ධ වෙනස් වෙන හැටි ඒ කොයි ඉලේරද බුදියන්නේ කියලා ඊටසේ රස ඒ කියන්නේ රසකාරක වලට තමයි ඔය සින්දුරම් බේත තියෙන්නේ ඒ ඔක්කොම සෙල්ලම අන්තිමට යන්නේ රස දියෙන් තමයි රස දියෙන් තමයි හදාගන්නේ ඒක උග්‍ර විසක් හරියට මාත්‍රාව දුනොත් මේ මරණ ලෙඩක් නැගිටිනවා සින්දුරම් වල ඔච්චර ඔය අරිෂ්ඨ අර්ක භස්ම මොකක්වත් නැහැ. පොඩි ටිකක් මේ මිව්වයි වගේ මේ හෝමියෝපති වල තියෙන. ඊටාම අංශුවයි දෙන්නේ. වැඩ කරනවා රස. රස බෙහෙත් කියලා කියනවා. ඒවට කියන්නේ සින්දුරම් කියලා. නිසා රසෙන් අහන්න සෙල්ලම් කරනවා. වේදසේ පහස. ස්ත්‍රී පහස පුරුෂයෙකුට මොන දෙයකටත් වැඩි වටිනවද? පුරුෂ ස්ත්‍රී ආඩ පුරුෂ පහස. ඉතින් ඒකට මේ ඔක්කොම සෙල්ලම් හදලා තියෙන ලෝකේ. සූප පහසු කාර් යාන වාහන කොට මෙට්ට ඇඳ ඇදලා සේරම පහසට තියෙන්නේ. ඊටසේ මනෝ විකාර වලට තමයි ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. ඉතින් මේ 6 එළියේ තියෙනවා ඇතුලේ මේව 6ට චක්කු සෝත ගාන ජීව කය මන කියලා 6ක් තියෙනවා. මේ දෙන්න අතර ගැටුමේ හැමදාම අතෘප්ති කරවත් තියෙන. සමුද්දම් කියලා කියනවා. ඒකේ තෘප්ති කර තත්ත්වයට ආපුවාම ඒකට කියනවා සිලිලාරය කියලා එකක්. ඕෂනික් කියලා වචනයක් කරන් තියෙනවා. ඕෂනික් කියලා කියන්නේ මුහුදේ වතුරට ඉරේලි වැටිච්චාම නලියන ගතියක් තියෙන්නේ. මුහුදේ සිලිලාරය කියලා එකට කියන්නේ. මේ ඔක්කොම මට්ටම් වෙලා යනවා. රූප බැලුවා, ශබ්ද ඇහුවා, ගඳ බැලුවා, රස බැලුවා, ඔතන තියෙන ගොජයක්. ඒක නේ වක්කාර කරන වගේ ගතියක් තියෙනවා. ඒකට ඕෂනික් කියලා දාලා තියෙනවා. ඒක තමයි ඔය රාජනීස් පස්සේ ඕෂෝ උනේ. ඒ ඕෂනික් කියන වචනේ අරගෙන යා කියලා තුන ඔක්කොම මට්ටම් කරලා ෆෘට් සලාඩ් එක දාපුවාම කොයි පළතුරුද කියලා හොයන්න බෑ. ඉතින් ඒ නිසා ද්වාදසාකාරයේ සහ සමුද්දේ කියන එක අතෘප්තිකර తত্ত্বය ඌනෝ ලෝක අතිත්ව ඉවර මදි ගතිය. තව ඉවර නෑ. අපිට තව බලන්න දේවල් තියෙනවා. අහන්න දේවල් තියෙනවා. ඉතින් අර ද්වාදස අතර අර උච්ඡේදයට දාගෙන නැත්තම් සස්සතේට දාගෙන මේ පුදුමාකාර ගමනක් යන්නේ. ඉතින් ඒක අර දෙවියන්ට වෙලා තියෙන උපේලා නෙවෙයි ගන්න. ඒගොල්ලෝ දිව්‍ය රූප ශබ්ද ගන්ධ රසනේ ලැබෙන්නේ ඒක කර්මානු දැන් මනුස්සයට උපයන්න පුළුවන්. ඒ නිසා මනුස්සය අමුඩේ ගහගත්තාම සඳ උදේ හිර වෙන්න සිකුරාද හැන්ද වෙනකන් ගලවන්නේ නැහැ. සිකුරාද ගලවලා නාල කියලා පන්සල් ගිහිල්ලා කියනවා සාංශ නිවන් දකින්න බැරිද? වයිෆ් නම් අද එන්න බැරි වුණා මේ මට පොඩ්ඩක් දෙන්න පුළුවන් නම් නිවන කියලා. ඔය සඳ උදේම යන්න තියෙනවා ඈ. ඔය නිවන දුන්නට වීකෙන්ඩ් එකේ විතරයි නිවන දෙන්නේ. අද මේ කඹුරන කැඹිරිලා එහෙම කියන්නත් හොඳ නෑ. මොකද මේ මිනිස්සු කඹුරලා අපිටනේ දෙන්නේ අන්තිම. මේ හම්බ කරන හැම කෙනෙක්ම ඒගොල්ලෝ අපිට සලකන නිසා බනින්න හොඳ නෑ. කරත්තේ බනින්න ගුණාට ගහන්න හොඳ නෑ. උනේ බර අදින්නේ. ඉතින් මේ කඹුරන කැඹිරිල්ලට ආදාපේ ළමයා පුරුදු කරලිවලා අධ්‍යාපනයෙන් කරන්න හදන්නේ හොඳට අහගන්න. සිටිසන් කෙනෙක් හදන්න හදන්නේ. පුරවැසියෙක් කඹුරන එකේ. අරණ්‍ය වාසියෙක් නෙවෙයි. රුක්ක මූලගත එකෙක් නෙවෙයි. ශූන්‍යාකාරකෙක් නෙවෙයි පුරවැසියෙක් හදන්න හදන්නේ.
ඉතින් ඒකට හදලා තියෙන, ඒකට ලියලා තියෙන ලේඛන මේ දවස්වල හයියෙන් මම කියවනවා. ඇත්තටම මට ඕනද පුරවැසියෙක් හදන්න නෑ. මට ඕනේ වැද්දෙක් හදන්න. මට ඕනේ අරණ්‍යගත වෙන එකෙක් හදන්න. මට ඕනේ රුක්ක මූලගත වෙන එකෙක් හදන්න. මට ඕනේ ශූන්‍යාකාරගත කෙනෙක් හදන්න. ඒකෙදි ලොකු කොම්ප්‍රොමයිස් එකක්. ලොකු මට විප්ලවයක් සිද්ධ වෙනවා. මේ අධ්‍යාපනයෙන් දෙන්න හදන මේ පුරවැසියද මම හදන්න හදාන්නේ. ඉතින් එහෙමනම් සිද්ධාර්ථ කුමාරයා ඇයි මේ 7 අවුරුදු පිරිච්ච රාහුල කුමාරයෝ ගිහිල්ලා මේ බාර දුන්නේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සර්වමිත්‍රට බාර දෙන්න ඉපායි. තමන්ට ගෙදර තියලා උගන්නපු ගුරුවරයාට ශිල්ප උගන්නන්න. ශිල්ප නෙවෙයි කියන්නේ. ඒ ওই දෙක අතර මහා වෙනසක් තියෙනවා. නමුත් මම හිතනවා මේ වෙනස දෙයියන්ට නැහැ කියලා. ඒකයි මේ දෙයියෝ බුදුජානනාංශර කතා කරලා කියන්නේ මේ ඒක මූලං ද්වේරවට්ටක්. තනි මූලකේ පටන් ගන්නතර මුන් දෙකක් හදාන ගහ ගන්න ඉල බලන්න. එක දහන් ලැල්ල දෙන්න එකතු වෙලා හදලා දහන් ලැල්ල ඉදකට ගහ මරා ගන්නවා. ද්වේරවට්ටං තිමලං පංචපත්තරං. ඒ රාග ద్వේෂ දෙක එකතු වෙච්ච ගමන් මනාපමනාප දෙක එකතු වෙච්ච ගමන් අවිද්‍යාවද ත්‍රිකෝණයක් හැදෙනවා. එක බ්‍රහ්මයි, දෙක දේවයි, තුන ගම. හතර කලහයි. ඊගාවට තිමලං පංචපත්තරං. තර පහක් තියෙනවා. රූප වශයෙන් පැටලෙන ශබ්ද ගන්ධ රස. ඊට පස්සේ අජ්ජත් බාහිත වශයෙන් ද්වාදසාකාරයක් කවදාක සම්පූර්ණ කරන්න බෑ. පාතාලක්. මේක මේ කරගෙන පටන් ගත්තා යට තියෙන ඒව ඔක්කොම සුලි සුලියකට වගේ උස්සලා දාන. කියන්නේ ගැඹුරු පතුලක් නැහැ. ප්‍රතිෂ්ඨාවක් නැහැ. පාතාලේ ප්‍රතිෂ්ඨාවක් නැහැ. ඔය සුලි සුලියකට මැද තියෙන ඇහි ගුරුත්වාකර්ෂණ බිඳුවයි. එතෙන් රින උස්සනවා. පාලම් පිටින් උස්සනවා. ගෙවල් වල කොන්ක්‍රීට් මෙහෙම උස්සනවා. වහල පිටින් උස්සනවා. එයා කැරකෙනකොට එහාට හැරකරගෙන හුලඟ මෙහාට කරගෙන හොල්ලවුවට පස්සේ මේක උඩ යනවා. ඒක අම්මා කෙනෙක් මේ සුලිසුලක් එනකොට බයනකොට ළමයා ඉල්ලලා තියෙන සාරිය ගැට ගහලා මුදුන් පරායේ වහලේ යනවලු. අම්මා එළිලා තියෙන දරුවගේ තියෙන මේ තොටිල්ලේ ඒකට වහලේ නතරලා තියෙනවා. නැත්තම් දරුවත් අරගෙන වහලේ පිටින් යනවා. මොකද වහලේ හැඩේ ආහසන්තරක තට්ටේ හැඩේ නෙදී. උණක වැරිච්චාම මෙහෙම උස්සන. අම්මා එනකොට දරුවා යනවලු. ගෙයින් පන්නගෙන යන්න හදනවා. පැනල එල්ලිච්චාම තොටිල්ලේ වහලේ කඩාන වැටෙනවා. පුදුමාකාර ප්‍රතිෂ්ඨාවක් නැති ගතියක් තියෙනවා පාතාලේ. ආහසන්තරක අහුවෙලා කැඩුනොත් එහෙම දෙකට කඩලා යනවා. මැද කිසිම ගුරුත්වාකර්ෂණයක් නැහැ. ඒකයි මේ උස්සලා දාන්නේ. මෙන්න මේකක් බුදුහාමුදුරේ ඒකට උණයි කියලා කියනවා. මේ දේවතාව කියනවා ඊතරි මේක එහා පැත්තට ඒකට උණා අතරි. ඉසින් මේ ඉසින් නැන්ති මේ මුනිවරණ වංශ මේක ඒකට උණා. උන්වහන්සේ විතරක් නෙමෙයි අපිත් ඒකට වෙන්න ඕනේ. අපිටත් ওই ප්‍රශ්නේ ඔච්චරමයි. එකයි තියෙන්නේ මුන්වහන්සේ මේක කියලා අපවත් වුණා. පිටුනම් පෑව. අපි මේක වෙනුවට අනිදේවල් කියව හිටියට ඔය කිසිම කෙනෙක් අපිට මේක කියලා දෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක කිව්වටමදී අපි තේරුම් අරගන්න එපා මේකේ තියෙන මේ බරපතලකම. අපි කොච්චර පින් කරලා තිබුණත් කොච්චර පින් බීමක ඉපදුනත් හොඳ ප්‍රාර්ථනාවක් තිබුණත් කලියුත්තක් තියෙනවා. ඒ කලියුත්ත මේ දුකටපත් වෙච්ච කෙනා, තවටපත් වෙච්ච කෙනා, ලේඩාගේ ඒ මොකක්වත් නැහැ. ඔක්කොටම හම්බෙලා තියෙන එකම කසාය. ඒ නිසා මේ දේවතාවගේ ප්‍රකාශය එහෙම ආනන්ද ස්වාමීන්ට බුදුජානක වහන්සේගෙන් ලැබෙන්න ඇති කටපාඩම් කරලා දාලා තියෙන්නේ. බුදුහාමුදුරු උත්තර දීලා නැහැ. මේ මුළු ත්‍රිපිටකය සමස්ත කරලා අනේ මෙහෙව් අමාරු දෙයක් මුන්නහන්සේ ගොඩ වුණා. මුන්නහන්සේගේ ගෝලියෝ මේක දන්නවත් දන්නේ නැහැ. ඒකයි මේ අපිට අහන්න සලස්සලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම සංගායනාදී මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි මේ කරගෙන යන වැඩේ මේ හැම මේ අන්තයක්ම අපි අල්ලලා තියෙන්නේ දැන්. කාටවත් කියන්න බෑ එකක්වත් අල්ලලා නැහැ කියලා. හැබැයි එක සැරයක් ඇල්ලුවාට මදි ඒක ආශේවනය කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඒක එහෙම දෝ කියලා බෑනේ මේ කක්කාවම අත ගන්න ඕනේ. නීවරණම අත ගන්න ඕනේ. වංචනික ධර්මම අත ගන්න ඕනේ. ෂට මායාවී ගතියම අත ගන්න. ඒක තමයි අපි කියන කාර්ය අනුකම්පා කරගෙන යන්නේ. ඒකට කියනවා භාවනා කෘත්‍ය කියලා. කවදා හරි බහුලීකත කෘත්‍ය කරනකොට තමයි සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් අපිට වෙලා තියෙනවා ආශේවනය කරනකොටම අපි පාටි දාන්න පටන් අර ගන්නවා. වැඩේ හරි කියලා. කමන්නේ නැහැ. හරි හිතපු තත්ත්වය හැටියට ඒකත් ලොකු දෙයක්. උන්න හැටියට මලාමදයි.
ආපු ලෙඩේ හැටියට මචං බේරලා මැරලා බේර නැති කිව්වලු. ඉතින් මේ බුදුන්ට එකට වෙච්ච බුදුන් වහන්සේ එකට වෙච්ච එක මේ ආසේවන කෘත්‍යවත් ලැබුණත් මේ බුද්ධ ජයන්තියට ඉස්සලා බෑ කියපු එක ලොකු දෙයක්. ඊට පස්සේ ඒ අනුව ගත කරන්න ඒකට භාවනා කෘත්‍ය කියනවා. ඒත් ඉවර නෑ. ඒතර තේනවා මේ ගංගදික වතුරේ මෙහෙට එද්දි මට පීනන්න පුළුවන් කියලා. ඒත් ඒගොඩ වෙලා නෑ. ඒගොඩ වෙන්න බහුලීගත කෘත්‍ය කියන්නේ ඉබේ වෙන මට්ටමට යන්න ඕන. ඔය කරලා සක්මන ඉබේ වෙන්නා වගේ යමක් එනකොට මේකේ මනාපමනාප දැනගන්න එක. රුචිඅරුචිකම දැනගන්න එක. ඒක නැති කරලා බෑ. එන්න කියලා බෑ. එන්නේ අපිට අදාළ කතාවේ තුන්දුව තමයි එන දේ දිහා බලනකොට වෙනදට වැඩි ඉක්මනට හැරෙනකොටම කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක මම මේ පසුගිය ටිකේම සතිපාසල කියන්න උත්සාහ කරා. පණින්ට පෙර සිතා බලනු සූදානම් ශරීරේ හැරෙන්නේ පොල් ගහ ගන්න තෙල් ගහ ගන්න කියලා තේරෙනවා සතියෙන් ඉන්න කෙනාට. ඒක කරලා ගාගෙන තමයි ඉගෙන ගන්න. ඔතෙන් බල්ලා ඉගෙන ගන්න බෑ සමීකරණයක් නෑ. ඒ නිසා ඒ අපි ගා ගන්න එක එහෙම නැත්නම් ඒ පරිශ්‍රණය කරන එක එහෙම නැත්නම් ඒක වැරද්ද වුණත් කරන එක විපස්සනාව අනුමත කරනවා. සමතේදීව මගාරවල යන්න හදනවා. ඉතින් ඒකට මම ළඟ උත්තර හරි අඩුයි. මම කියලා දෙන්න හදන්නේ බෙදා ගන්න හදන්නේ මේක හරහා යන්න. ඉතින් ඒක දේශනාව ඉවර කරමින් කරලා තියෙන නිවන් දැකලා තියෙන්න ඕනේ ඕක කරන්න. මහානකම කරන්ඩ රහත් වෙලා ඉන්න ඕනේ. මේ මහාන වෙලා රහත් මේ වෙයි කියලා හිතන කට්ටිය ඉන්නවා නම් ඉතින් සෝරි තමයි. ඒ නිසා උන්ටට රහත් වෙන්න පස්සේ මහානකම් කරන්න මේ ඒක මූල සූත්‍රයත් කටපාඩම් කරගන්න කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. සියලු දිනාටම ඒ ප්‍රාර්ථනා කරන්නා වූ සැනසීම ලැබේවා කියලා පතනවා. දැයි දේශනාව සඳහා පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. අපිට ඒ වුණත් තව පැයක නැත්නම් ඊට වඩා පොඩ්ඩක් අඩු කාලයක් තියෙනවා කැමති නම් සාකච්ඡාවක ස්වරූපයෙන් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා කාට හරි තියෙනවා නම් කියන්න කරන්න යමක් නැත්නම් යෝජනාවක් චෝදනාවක් මතපල කිරීමක් මම සාකච්ඡාවක නාමයෙන් ආර්දනා කරනවා ඉදිරිපත් කරන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා අවස්ථාවක් ලැබුණා කියන්නේ මේ ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ නමුත් තරංගකට දෙනවා මේ අවස්ථාව ඉස්සලා කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ තමා දැන අනුන්ගේ සිත් රිදවන අන්දමේ එකම වරදක් නැවත කිරීමේදී සති සම්පජාන්‍ය තුලින් හටගන්නා හිරි ඔතප්පය අත්විඳිනි. එහෙත් එය තවම සිදුවෙන නිසා බලෙන් උත්සාහයක් දැඩි අදිෂ්ඨානයක් ගෙන නවතා ගැනීමට අධිකන් කළ යුතුයද? නැතිනම් එය નિરાයාසයෙන් නවතින තුරු වීමට ඉඩ හැරිය යුතුයද? කරුණාවෙන් පහදා දෙන සීක්වා තෙරුවන් සරණයි. නැතිනම් ඕම යන්න ඒත් ඔය නතර වෙනවා. තටමලා නතර කරන්න ඒත් නතර වෙනවා. පුළුවන් නම් පවත්තන්න ඒත් නතර වෙනවා. ඉතින් ඒ නිසා වුණාගේ වලිගේ කැඩුනට පස්සේ ඔක නතර කරන්න යන්නත් එපා. ඒක නලියනවා තමයි ඒක. වලිගේ ඇත්තට තියෙනට වැඩිය නලියනවා ඒකෝට. නමුත් ඉවර වෙනවා. ඒක අල්ලලා නතර කරන්න බැරි නෑ. ඔක උණ පුරුක ගැහුවා නම් තියලා දඟල නැතුව තියෙයි. ඉතින් ඒ නිසා ඒකට අපි ආර්ය පරිශ්‍රණය කියනවා. කැමැති නම් නතර කරන්න, කැමැති නම් පවත්තන්න. ඒක තියෙන්නේ කැඩිච්ච හුණු වලිගයකට තමයි උපමා කරන්නේ. බලාගෙන ඉන්න. ඒ නිසා මනාපයකට එනතයි ඒ කෙනාගේ චරිත ලක්ෂණ හැටියට කොයි දෙයක කරත් ඔතෙන් දෙච්චර ලොකු තීරණාත්මක වෙනසක් වෙන්නේ නැහැ. එපමණයි ස්වාමීන් වහන්සේ ලැබී ඇති ප්‍රශ්න දැන් මේ තියෙනවා ප්‍රශ්නයක්. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අර ගාථාවේ අන්තිම කොටසේ තියෙන ස්තරණ පංචතරණ කියලා ඒකට. පංචපත්තර ඉස්තර පහක් තියෙනවා. ඉතින් මේක අපි රූප වශයෙන් බලන්න ඕනේ වේදනා සංඥා සංකාර විඥාන කියලා. කායන පස්සනාවට ගියාට පස්සේ වේදනාවන පස්සනාව නම් ඒ ක්‍රමයටම යනවා. ඊට පස්සේ සංඥා සංස්කාර දෙක චිත්තානුපස්සනාවට වැටෙනවා. ඊට පස්සේ විඥානේ අනික් කොටස් කරන වගේ රූප ස්කන්ධේ වේදනා ස්කන්ධේ කියලා කඩලා පෙන්නනවා. ඒක අනිත් පැත්තකට එහෙම පෙන්වන්නේ රූපස්කන්ධේ එකකට දාලා පෙන්වන්නේ රූපේ තේරුම් අරගත්තේ නාමයේ විස්තර වශයෙන් අවශ්‍යයිට.
රූප කියලා එක කොටසකට දාලා වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරට ගන්නවා. නාම හොඳට තේරෙන වේදනා රූප තේරෙන්නේ නැති අයට පට වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා නාමස්කන්ධය ඔක්කොම විඥාණයට දාලා රූපේ පස්සාකාරට පෙන්නනවා පට වියාපෝ තේජෝ වායෝ ආකාශ කියලා. ඉතින් ඒ කියන්නේ අර විඥාන පැත්ත නාම ස්කන්ධේ හොඳයි යාට පැහැදිලිව තේරෙනවා. ඒ නැත්තම් දෙකම තේරෙන්නේ නැහැ. හොඳ දේ තමයි රූපේ පෙන්වන එක. එතකොට ච ආයතනානි ච ධාතුරෝ යම් පුරුෂෝ ච ධාතුරෝ යම් පුරුෂෝ කියනකොට පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයක්. මොනවද ධාතු? පඨ වියාපෝ තේජෝ ආකාශ විඥාන. ඒත් නාම රූපමයි තමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොටත් නාම රූපම තමයි. ඒ අර චරිතවල හැටියට කියලා තියෙනවා මේකේ පෙන්නලා තියෙන්නේ රූපේ දන්න නාමේ දන්නේ නැති අයට පංචස්තරණ පංචස්තර පෙන්නනවා. මොකද රූපයෙන් අල්ලගත්තම හරි ලේසි වැඩේ. මම ඒක තද බල විදියට කියනවා මහසීසයිඩ් ස්වාමීන් වහන්සේ. නමුත් ඒක එච්චර ගණන් අරන්නේ නැහැ. ගෝයන්ක භාවනා ක්‍රමේ වේදනාවෙන් පටන් අර ගන්නවා. ඒක ගණන් අරන්නේ නැහැ. ඊට පස්සේ ආපු ආමඳුර චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න තියෙන්නේ. එතකොට අර රූප වේදනා දෙක මොන්ටිසෝරි පන්තියට දාලා. ඒවට එච්චර වෙලා වුණේ චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් හරි කැමැති කට්ටිය. ඒ ආමඳුර පන්තියට යනකොටම අපි චිත්තානුපස්සනාව පැත්තට ගිහිල්ලා. නමුත් හොඳම දේ තමයි බිග්ිනර්ස් මයින්ඩ් එක. කොහොම වුණත් රූපෙන් පටන් ගන්න යන් එදාට ඒ ටික කරලා ගියාම ටට්ටක් ගාලා විභාග ටික පාස් කරගත්තා කියන්නේ. පාස් කරලා යන් දැන් අපි කිව්වොත් මේ රටේ ලයිසන් එකක් අරන් ගියාට පිට රටකට ඒ ලයිසන් වළංගු නැහැ. ඒක ඉන්ටර්නැෂනල් කරගන්න ඕනේ. මෙහෙන් ඉන්ටර්නැෂනල් කරගෙන යන්න පුළුවන්. ඒත් ඒ කියලා පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ ගිය ඔක්කොමලා පිටරට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ක්‍රමයේ හැටියට ඩිග්‍රියක් කරලා ඩිප්ලෝමා එකක් කරුවා ඊපස්සේ අම්මට උඩු නිකන් තටු ආපු කුරුල්ලෝ වගේ. සමහර විශ්වවිද්‍යාල අපේව ජාත්‍යන්තරව බාර ගන්නවා. නැත්නම් බාර ගන්න නැහැ. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රෙස්ටිජ් එක. ඉතින් ඒක උඩ කරන්න තියෙන හොඳයි. සලූට් එකක් ගාව මොකද්ද දෙන්නකෝ? ඩිප්ලෝමා එකක් දෙන්නකෝ. මම ඒක කරන්න. ඒ කෙරුවට පස්සේ මිනිස්සු බාර ගන්නවා. ඉතින් ඒ වගේ අර හැම වෙලාවෙම බේස් එක හදා ගන්නවා නම් එහෙම නැත්නම් අයන්න දන්නවා නම් එහෙම නැත්නම් කායනුපස්සනාව දන්නවා නම් උගව දෙනකොට පේන්නේ අපෝ අපි ගියාත්මෙත් කායනුපස්සනාව කරලා තියෙනවා අපිට දැන් වේදනාපස්සනාව උගන්නන්න බැරිද මම ස්වාමීන් වහන්සේ කෙලිම හිත දිහා බලන එකට කරන්න කියලා මම කාටීම හොඳයි කරගෙන යන්න ඉතින් මයින් අහන්න එපා ඉතින් කරගෙන යන්න ප්‍රශ්නක් තියෙනවා නම් අපි බැරිද කායනුපස්සනාවට එන්න උඹ ආවක්සයිල කාට ගියාම කියනවා සාංශේ දිට්ටි මත්තම් කරපුවාම කමන කරනවා කවුද අප්පා එහෙම කළා රහත් වෙනවා අකමැති හරි ගියේ නැත්තම් කායනුපස්සනාවට එන්න කියලා දිට්ටි මත්තම් කියපු ගමන් මෙහා රහත් වුණානේ ඉතින් ඔයාලට කියනකොට රහත් වුණානේ ඒක කවුද අකමැති රහත් වෙන්නේ නැන්නන්නේ මේ මන්නේ කියනවනම් ආයෙත් කායනුපස්සනාවට එන්න ඉතින් හරයට ටොක්ක්ක් යනවා වගේ අපේ කට්ටියට මොන දේ කැපෙන පිහියක් දුන්නොත් වැඩියෙන් කපා ගන්න. භාවනා කරලා මොන උත්තරේ හම්බුණත් ප්‍රශ්නයක් හදාගන්න. ඒක ආමණ්ඩනේ ඒක හරි පුදුමයි. මම ඒක දිහාමයි දැන් බලන්නේ. මේ යම් කිසි කෙනෙකුට මෙන්න මේක ගනින් මේක දීපන් කියනවනේ. එතනම ප්‍රශ්නයක් හදාගන්න. පඩි වැඩි කරන්නකෝ. පඩි වැඩි කරනකොට බිලක් ඇවිල්ලා. වෙනදට වැඩිය පඩි බිලක් ගිහලා නෝනට වෙනම සාරියක් ඕනේ, පුතාට වෙනම බෑග් එකක් ඕනේ. මේ පන්ති වාර ටීචර්ත් කියනවා අපේ ඉස්කෝලේ බුදු පිළිමයක් හදන්න ගෙන දෙන්න කියලා බිල අරින් පඩි වෙනකොට මෙහෙන් ඊට හම්බ කරන එකට සත පහක නැහැ ඌට අඩු ගන්න බීඩියක් බොන්නව සතයක් ඉතුරු වෙන්නේ නැහැ මේ කට්ටිය බිල් දෙනව පට ගන්නකොට ඉතින් මේක මේ ප්‍රොමෝෂන් එක පඩි වැඩි වීමක් කියලා මොහොතකටවත් විඳින්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ අනිතික මේ පඩි වැඩි කරන්න ඉස්සලා උගේ හූරලා ගන්න පුළුවන් ඔක්කොම අරගෙන තමයි පඩි වැඩි කරන්නේ වටේ ඉන්න මකරයෝ ටික ඒක ගන්න බලන ඉන්නවා. ඉතින් භාවනා කරන එකනාගෙත් මේ කියන්නේ මම දැන් මෙතන කියන අර සරල තැනට යන්න දන්නේ නැත්නම් අහිංසක තැනට යන්න දන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි යන්න තැනට දන්නේ නැත්නම් හැමදාම මේ මිනිස්සු කියන නිවනක් අපි බලාපොරොත්තු වෙනවා. එක එක්කත් නිවන් දැකපු කෙනෙක් නෙවෙයි කතා කරන්නේ නැහැ එහෙම. ඉතින් මෙහි ඉන්නකොට අර ගමේ පැවිදිච්ච ආමර කෙනෙක් කිව්වා මේ ආයස්තු මටත් ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ මං කිව්වා සෝන්ත ඕක ඉගෙන ගත්තයි කියලා ඉතින් මගුලක් නැහැ මං කතා කරන එක ඉංග්‍රීසි දන්නවා වගේනේ කතා කරන්නේ. මේක හරි වැඩනේ ඉංග්‍රීසි දන්න ඔක්කොම ළඟට ගියාම කියනවා ඉංග්‍රීසි ඕනේ නැහැ කියලා. මේ බැරිය කාඩ මේ කරගන්න බැරුව ගිහලා කියන උදව් කරපන් කියලා. ඒකෝර කියලාලු ආපෝ ඉංග්‍රීසි වලින් වැඩක් නැහැ කියලා. ඉංග්‍රීසි දන්නේ නැති ලෝකේ කියනවා අම්බෝ කිසිම දෙයක් කරන්න බෑ ඉංග්‍රීසි නැතුව කියලා.
ඕක තමයි හැම තැනම භාවනා ලෝකෙත් ඕකේ උච්චරයි ආර්ථික ලෝකෙත් උච්චරයි. මේ මිනිස්සෙන්න මොනවා හරි ලැබුණාම ඒක වාතයක් කරගන්න. ඒක ප්‍රශ්නයක් කරගන්න. ඒ ඔක්කොම දැනගෙන ආය අයන්නේ පටන් ගනින්කෝ. ආය අයන්නේ පටන් මොකද ප්‍රශ්නේ? ගියාට පස්සේ ඔළුව ගහලා කොහොමද මෙතන කයින්න පුළුවන් තමයි. පුළුවන්. ඉතින් පුළුවන්. හරි ඉතින් ඉන්න පුළුවන්. අයියන් ඉවරනේ. තමසේ කවුද මට කහින්න කියන්නේ කියලා හිතුවද? අනවශ්‍ය ප්‍රශ්නයක් නේ. ඉතින් ඒ නිසා එතන ගියාට පස්සේ යා අහනවා නම් මෙහෙම කහින්න පුළුවන්ද? හිටගෙන පුළුවන්. ඉතින් පුළුවන් නම් පුළුවන් කියන්නේ ඉවරයි. ඒ විභාගේ පාස්. ඕක බෑ කියලා තමසේ කහින්න බහන්න තමසේ කවුද කියලා අහුවොත් එහම අවශ්‍ය ප්‍රශ්නයක් ජොබ් එකක් හම්බ වෙන්නේ නැහැ. මම කියන්නේ ජොබ් එක ගන්න එක නෙවෙයි ප්‍රධාන දේ. අද ඉන්න මේ මිනිස්සුින්ද කමඨාන සුද්ධ කරනකොට කමඨාන වඩනකොට ඇති වෙන දේ කියා ගන්න බෑ. මොකද ඒව බලන්නේ ඔක්කොම අර රාමු හරහානේ. ඒ නිසා කායනපසනාව පටන් ගත්තා කියෝ නෑ නෑ මං ගිය ආත්මෙත් කරලා තිබුණා ඔක. මම අවුරුදු 10ක් භාවනා කරලා තියෙනවා කායනපසනාව කොට ඉවරයි. දැන් මට කියලා දෙන්නකෝ වේදනාවේ කේන්ද්‍රසාන්තිනෝර කියනවා මේ පුටුවේ ඇඳ හදලා තට්ටු හදලා වෙන් කරලා තියලා පස්සේ පුටු කරන කතාව මේකේ නෑ. හදලා පැත්තක තියන්න බෑ කායනපසනාව. කායනපසනාව හදාගත්තට පස්සේ ඒ පරියන්කෙම තමයි වේදනානුපසනාවට යන්නේ. මාත්‍තර කවදාවත් භාවනා කරලා හරියන්නේ නෑ කියලා මූණටම කියනවා. ওই જાතිර ගියොත් හරියන්නේ නෑ කියලා. ඉතින් මෙහෙත් ආපුවම මම කරන්නේ ඉතර ගැටුමක් ඇති කරගන්නේ. මම කරන ওই ක්‍රමයට යනවා හොඳයි නම් යන්න. හරි ගියේ නැත්තම් අපි අන්තිම බස් එකේ යමු. එහෙනම් එන්නකෝ කායනපසනාව පොඩ්ඩක් කරන්න. ඒක නිකන් අඩු කුලේ එකක් වෙලා. ඒක නිකන් ඉතින් ඒක පංචතරණයක් තියෙනවා. ස්තර පහක් තියෙනවා. ඒක ඉතින් මුල් ලෙව්වයි තමයි නැත්තම් ගොඩක් කෙලස් කපෙන්නේ. ඒ හැටින් අපි ගොඩක් ඇඩ්වාන්ස්. අපි උන්කක් කිව්ව විතර කරලා තියෙන. හැබැයි අපි ළඟ නියතමානීත්වය තියෙනවා. ආයෙ පටන් ගන්නකොට ඒකෙන් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ මොන්ටිසෝරි පන්තික උගන්වනවා නම් ඒ මොන්ටිසෝරි ළමයාගේ හිත තේරුම් ගන්න එපායි. මේ අත්තමලා දෙතුන් දෙනෙක් හිටියා. මොන්ටිසෝරි පන්තික්සේ ස්වාමීන් වහන්සේ මේ ළමයි කැංගි පුත්තන් සෙල්ලම් කරනවා. මේ අත්තම්මා. ඒ අත්තම්මගේ මනස හරිම ලදරුයි. හරිම අහිංසකයි. මම පොඩි ළමයි කැංගි පුත්තන් සෙල්ලම් කරනවා. අම්මට බෑ. අත්තම්මට පුළුවන්. අම්මලා ඉන්නේ ඇඳගෙන අමුතු තාලේ කරන්නේ. අත්තම්මට පුළුවන්. ඉතින් කටට පුළුවන් මොන්ටිසෝරි කරන්න. එතකොට මේ මොන්ටිසෝරි ළමයි අපිට පුදුම විදිහට උගන්වනවා. කියලා දෙන්න ගියාට පස්සේ ඒ නිසා කායනපසනාවට ගියාම ඒක මහසි ක්‍රමේ නම් පුදුම විදිහට බරපතල විදිහට කියලා දෙනවා. ගෝයෙන්කයිකේ නෑ. ගෝයෙන්කයිකේ වේදනානුපසනාව පටන් අරගන්නේ. මේ මම හිතන්නේ පාවොක්සයිඩ්ගෙත් ඒක තියෙනවා. විසුද්ධි මාර්ගෙත් ඒක තියෙනවා. හැබැයි පහම ඉවර කරන්න ඕනේ. ඒක වැඩෙන්නේ ඉන්ටිග්‍රල් සිස්ටම් එකකට. එකින් පස්සේ එකක් වදියට රේඛීය ක්‍රමයකට නෙවෙයි. උදේ එහෙම අපි සමාප්ත කරන්න යන්නේ. පාලිකුටි තරහ වෙන්නේ පදයක් අල්ලද. හරි වටිනවා. මටත් ඒකනේ වෙලා තියෙන්නේ. ලෝසෝ වෙන්නේ නැත්තම් වැඩි අවසරයි පූජනීය නායක ස්වාමීන් වහන්සේ අතුළු පූජනීය මහා සංඝරත්නයන් බ්‍රහස්පතින්ද සිදු කරන ලබන ධර්ම දේශනාවේ දැන් මේ නිමාවනේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක යෝගාවචර පිරිස දෙස් විදෙස් පිරිස ඇතුළු පිරිසක් එක්ක එකතුන් ධර්ම සභාවක පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නට යෙදුණා. සාකච්ඡා වශයෙන් උත්‍යාග සිද්ධ වුණ කාලයක් තියෙනවා. එනම දැන් කාලේ නිම කරන්නටයි සිද්ධ වෙලා තියෙන්නේ. එවනම් පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් දැනුම ලබා දෙමින් ලබාගත්තා වූ පිනත් සවන් දෙමින් සාකච්ඡා කරගත් ගනිමින් ලබාගත්තා වූ පිනත් අපි සැමට මේ පින නිවෙනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන එමෙන්න මේ පින ලෝකවාසී සැමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙව්. ittavata camme